අපි ඉරිදා දවසේ අපි නැවත චතුරාර්ය සත්‍ය සමාදාවේ අපි නවත්තපු තැන ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. මට මතක හැටියට අපි අන්තිමට ඒ විස්තර කරගෙන ආවේ මේ දුක්ඛ සත්‍ය ගැන සාකච්ඡා කළා, සමුදය සත්‍ය ගැන සාකච්ඡා කළා, නිරෝධ සත්‍ය ගැන සාකච්ඡා කළා. අපි දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍ය කියන කොටස තමයි විස්තර කරගෙන ආවේ. මේ දුක්ඛ නිරෝධ පටිපදාර සත්‍ය අපි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත කියන කොටස් ටික සාකච්ඡා කරන්න යෙදුණා. අන්තිමට අපි සාකච්ඡාව නැවැත්තුවේ සම්මා ආජීව කියන කොටසදී සම්මා ආජීව කොටසදී සංඥා සම්මා ආජීවය ගැන අපි කතා කරන්න යෙදුණා. එතකොට අපිට මේ විමුක්ති මාර්ගය වඩ아가ගෙන යද්දී අපේ මේ ප්‍රතිපදාවෙන් පිටපණින්න මාර්ගයෙන් අපිව එළියට දාන්න අපි කිව්වා ඒක මේ දසමාර සේනාව. දසමාර සේනාවකගේ බලපෑම අපිට එල්ල වෙනවා කියලා. එතකොට ඒ මාර බලපෑම ඇවිල්ලා ඊට පස්සේ අපි කිව්වා මේ දසමාරේ ඉන්නේ වෙන කොහෙවත් නෙමෙයි. තමන්ගේ සිතේ කියන එක. තමන්ගේ සිතම තමයි මාරයා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි කියන්නේ තියෙන මාරයෝ දේවපුත්ත මාර, මච්චු මාර, ස්කන්ධ මාර ආදි වශයෙන් මොකක්ද තියෙන ක්ලේශ මාර කියලා. දැන් අපිට ගැටුම තියෙන්නේ දේවපුත්ත මාරයත් එක්කත්, මච්චු මාරයත් එක්කත්, ඊළඟ අபிසංකාර මාරත් එක්කවත් නෙමෙයි. අපිට ගැටලුව තියෙන්නේ මේ කියන ක්ලේශ මාරයත් එක්ක. ක්ලේශ මාරය තමයි ඔය දස මාර්ග හැටියට විස්තර කරගෙන ඉන්නේ. ඉතින් එතකොට ඒ කොහොමද මාර බලපෑම මේ ප්‍රතිපදාව වඩද්දී මේ ආර්ය ප්‍රතිපදාව වඩද්දී ඒ මාර බලපෑම අපිට එන්නේ කොහොමද කියන කාරණේ තමයි අපි අන්තිමට චතුරාර්ය සත්‍ය දේශනාවල සාකච්ඡා කරන්න ආවේ. ඒකේ අපි කිව්වා පඨමාදී කාම කොහොමද කාමයේ අපිට කරදර කරන්නේ? ဒုတိ ය ආරති උච්චති ආරතිය, තුතියන් කුප්පිපාසාව, තණ්හාව ආදී අපිට බලපෑම් කරන ආකාරය අපි සාකච්ඡා කරා. අන්තිමට අපි සාකච්ඡාව ඇතුලේ එක මාරයක් හැටියට කියනවා මේ බය කියන එක. මේ බය කියන එක ඇවිල්ලා එකක් වෙන දසමාර සේනාවෙන් බය කියන මාරය ඇවිල්ලා අපි මේ මාර්ගයෙන් පිටපන්නවා. මාර්ගයෙන් එළියට යවනවා. මාර්ගයෙන් අපිව අයින් කරනවා. එතකොට එතනදී දැන් බය කියලා කියද්දි මම දැන් ඒක අපි සාකච්ඡා ටිකක් කරා බය ගැන. මම නිකන් අද අපි පොඩිලා සාකච්ඡා කරමු නිකන් අහපව්. අපි නිකන් මේ කතා කරපු කොටස් ගැන බය පිළිබඳ අදහසක් කියලාම ඊට පස්සේ අපි එතනින් එහාට මේ සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට දැන් බය කියද්දී ඒකේ තියෙන්නේ අපේ ඇතුලේ ගැටලුව
අපිට බය දැනෙන්නේ අපේ අස්සේ තියෙනවා මේ හුදකලාවට බය. ඒ කියන්නේ අපේ ජීවිතේ සැබෑ ස්වභාවය තියෙනවානේ. අපේ දිනේ රියල් ස්වභාවය අපේ සැබෑ මම. දැන් භාවනාව ගෙනියන්නේ ඕ එතෙන්ද. භාවනා කරන්න භාවනාවට යන්න ඔබ ගෙනියන්නේ හුදකලාවට. ඒ කියන්නේ ඔබ තුලින් ඔබ මතුවෙන්න කරනවා. ඔබ තුලින් ඔබ මතුවෙන්න ගන්නවා. ඔබ පේන්න ගද්දී අපි ඒකට කවදාකවත් කැමති නැහැ. මොකද අපි බොරු ව්‍යාජයක් මවාගෙන, ඒ කියන්නේ අපි ඉන්නේ තනිකරම ව්‍යාජයක් මවාගෙන. භාවනාව කරන්නේ ඔබ මේ වගේ භාවනා මධ්‍යස්ථානයකට ආවොත් කරන්නේ ඒ භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ මේ වගේ තැනකට ආවට පස්සේ ඔබට ප්‍රැක්ටිස් එක දෙන්නේ ටික හුදකලා වෙන්න. තමන්ව ටික තනි වෙන්න. ඒ තනි වෙන්න හුදකලාවට ගමන් කරන්න නැත්නම් මේ විදිහට මාත් එක්ක මම ඉන්න තමයි ප්‍රැක්ටිස් එක තියෙන්නේ. මාත් එක්ක මම ඉන්න හුදකලාවට යන්නේ. හුදකලාවේදී තමයි කියන්නේ මම හුදකලාවේ කොච්චර ඒකාත්මික වෙනවද හුදකලාවත් එක්ක හුදකලාව තුළට ගමන් කරනවද ඒ හුදකලාව තුළ සම්පූර්ණ මගේ සිහිනය ව්‍යාජය ඉලූෂන් මායාව අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. ඒ ඉලූෂන් එක මායාව අතුරුදහන් වෙනවට අපි හරි බයයි. ඒක තමයි බය ඉන්නේ උතනදී. මොකද මම බයයි මගේ ව්‍යාජය නැති වෙනවා. මොකද ව්‍යාජය නැති වෙද්දී මේ හදාගෙන ඉන්න මායාකාරී මමත් නැති වෙනවා. අර වෙනම කෙනෙක් හැටියට මවාගෙන ඉන්න එකක් තියෙනවනේ. අහවල් කෙනෙක්, අහවල් කෙනා කියලා නම දීලා අන්නේ ව්‍යාජයත් අතුරුදහන් වෙන්න ගන්නවා. තමන්ට තේරෙන්න පටන් ගන්නවා තමන් කවුරුත් නෙවෙයි. තමන් කිසි සුවිශේෂී කෙනෙක් නෙවෙයි. මෙන්න මේ ඇත්ත එද්දී අපිට වෙන බයක් අස්සෙන් එන්න ගන්නවා. මේකට හරි පණ බය කියන්නේ හරි පණ බයයි ඒකට. ඒ කියන්නේ දැන් මෙහෙම තනක පොඩි ළමයෙක් ගත්තට පස්සේ ඒ පොඩි ළමයාගේ ඇතුළට ඒ පුංචි ළමයා ගත්තද ළමයාගේ ඇතුළට මේ දාන්න ගන්නවා. ඒ ළමයාට යාට හුදකලාවත් එක්ක ජීවත් වෙන්න දෙන්නේ නැහැ නේ අම්මලා. කණිකමත් එක්ක ඉන්න දෙන්නේ නැහැ, හුදකලාවට යන්න දෙන්නේ නැහැ. යාට යම් සොසයිටි එකක් යම් සමාජයක් නිර්මාණය කරනවා. ඒ කියන්නේ යාට කියනවා මෙන්න මේක තමයි ඔයාගේ සමාජය. ඒක ඔයාට පවුලක් ඉන්නවා, ඔයාට අම්මෙක් ඉන්නවා, ඔයාට තාත්තෙක් ඉන්නවා. හොඳට බලන්න. ඔයාට අම්මෙක් ඉන්නවා, ඔයාට තාත්තෙක් ඉන්නවා, ඔයාට සහෝදරවරු ඉන්නවා. මෙන්න ඔයාගේ අම්මගේ පැත්තේ ඥාති ඉන්නවා, තාත්තගේ පැත්තේ ඥාති ඉන්නවා. ඔයා තනි මිනිස්සෙක් නෙමෙයි. ඔයා හුදකලා වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔයා වටා ඉන්නවා යම් සමාජයක්. ඉතින් අම්මලා බලන පොඩි කාලේ අපි එක්කගෙන අම්මගේ මහ ගෙදර වලට එක්කයි යනවා. තාත්තගේ මහ ගෙදර වලට එක්කයි යනවා. පෙන්නනවා මේ වාගේ ආච්චි, මේ වාගේ සීයා, මේ වාගේ පරම්පරාවේ, මේ වාගේ නැන්දා. පුංචි මේ වගේ අපිට පොඩි කාලේ ඉඳලා දාන අදහසක් ඔයා තනි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔයා හුදකලා වෙච්ච කෙනෙක් නෙමෙයි. ඔයා වටේ මෙහෙම සමාජයක් තියෙනවා. ඔයා වටේ පිරිසක් ඉන්නවා. ඔයා ආගමක් තියෙනවා. ඔයා බුද්ධ ආගම කාරයෙක්. ඔයා ක්‍රිස්තියානි කාරයෙක්. ඔයා මුස්ලිම් කම්බි කෙනෙක්. කියලා එතකොට මේ විදිහට නිකන් එක කුඩා හෝ ලොකු මහත් වූ වශයෙන් යම් ආකාරයක මේ අපිට හැදෙනවා යම් පවුලක්. කුලකයක අපි ඉන්න ගන්නවා. ඊට පස්සේ අපිට හිතෙනවා දැන් එතකොට දැන් ඒකත් එක්ක ඒක අන්නේ කුලකයට අපි ඇතුල් වෙච්ච ගමන්ම අපි ආගමට ඇතුල් වෙච්ච ගමන්ම
අපිට ඥාති කතාද පවුලට ඇතුල් වෙච්ච ගමන්ම ඒ තුල මාව වැහිලා යනවා. මට මාව නොතේරී යනවා. මාව වැහිලා ගිහිල්ලා මාව හැඟවිලා ගිහිල්ලා තනිකරම අර ව්‍යාජය අර බොරුව ඉතින් දැන් හරියට නිකන් අර ඒ ව්‍යාජය ඇතුලේ අපි ජීවත් වෙන්නේ. අපි අර බොරුව ඇතුලේ ජීවත් වෙන්නේ. දැන් අපිට අපිව දැනෙන්නේ නැහැ. අපිට අපිව තේරුන්නේ නැහැ. දැන් අපි අර බොරුව ව්‍යාජය ඇතුලේ හැබැයි ව්‍යාජය ඉති ව්‍යාජය කියන්නේ නඩත්තු කරන්න ඕන එක. දැන් ඇත්ත කියන එක නඩත්තු කරන්න ඕනේ නැහැ. හොඳට බලන්න. සත්‍ය කියන එක නඩත්තු කරන්න ඕනේ නැහැ. හැබැයි බොරුව නඩත්තු කරන්න ඕනේ. බොරුව දිගට පවත්වන්න බෑනේ. කොයිලේ ගහයි ඇත්ත එනවනේ එළියට දෙවට දැන්. මේක බලන්නකො දැන්. වතුර රබර් බෝලයක් යට කරන් හිටියාම ඒකේ සැබෑ ස්වභාවය නෙමෙයි නේද? ඒක ආයාසයෙන් ඔබාගෙන ඉන්න ඕනේ. උඩට මගේ තමයි නිරායාස ගතිය. ඒකේ තියෙන නිරායාසව එතකොට අපිට යම් වෙලාවක හැබැයි වතුර රබර් බෝලේ උඩ තියාගෙන ඉන්න කිසිම එෆෙක්ට් එකක් දරන්න ඕනේ. උත්සාහයක් දරන්න ඕනේ නැහැ. ඒක නිරායාසව මේක උඩ පාවෙනවා. උඩ තියෙන හැබැයි අරගෙන ඔබාගෙන ඉන්න ආයාසයක් දරන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපේ අභ්‍යන්තරයේ බොරුව නඩත්තු කරන්න තනිකර අපිට සිද්ධ වෙනවා නිකන් එෆර්ට් එකක් දරන්න. උත්සාහයක් දරන්න. ඒක ආයාසයෙන් කරන්න ඕනේ. එතකොට යාර සිද්ධ වෙනවා යාගේ සම්බන්ධතා ටික රැක ගන්න. ඒ සම්බන්ධතා ජාලේ ඈත් නොවී තියාගන්න. මේ ඔක්කොම එතකොට ඒක හරි මහන්සියක්. ඒක හරි ආයාසයක්. වෙහෙසක්, මහන්සියක්. ඉතින් එතකොට දැන් මිනිස්සු මොකද කරන්නේ මේ ආයාසයෙන් හරි මේ වෙහෙසක හරි මේක කොහොම හරි බලනවා අල්ලලා අස්සේ තියාගන්න. මොකද මම මගේ බજાર එකෙන් මම අයින් වුණොත් සෙට් එකෙන් අයින් වුණොත් මට අර පාළුවේ ළමයෝ තමයි කියන්නේ. මට මොකද්ද කොහොමද පාළුවක් දැනෙන්න ගන්නවා මම නිකන් එන කාන්සියක් දැනෙන්න ගන්නවා. දැන් අපි තනි වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවෝ අසරණ බව තනිකමයි දෙකට නෙමෙයි. මොකද්ද අසරණකම මොකද්ද රැහෙන් කොම් වෙච්ච ගතිය. නිකන් රැහෙන් මාව අයින් කරලා වගේ රැහෙන් මම නෑ වගේ. එතකොට නිකන් මට අසරණයි තනි වගේ ෆීලිං එකක් එනවා. දැන් නිකන් කල්ලල්ලා ගොල්ලල්ලා ළඟ හිටිය කෙල්ලල්ලා වගේ කියන්නේ. ඒ වගේ නිකන් දැන් ළඟ හිටිය කවුරුත් නෑ. ළඟ හිටපු කෙනා නෑ. දැන් එතකොට මේ පාළු ගතියක් අස්සක දැනෙනවා. මේ පාළු ගතිය අස්සර දැනෙන්න ගත්තට පස්සේ මේ මුදකලා ගතිය අපි දැනෙන්න ගත්තට පස්සේ මේක හරි ඒ කියන්නේ මේක දැනෙන්න ගත්තද මේකට අපි බයයි. ඇත්තටම කිව්වොත් එතන තමයි බය ඉන්න ගන්න. බය ඉන්න ගන්න පටන් ගන්නවා. ඒකයි භාවනා මධ්‍යස්ථාන වලට ආවත් මේ වගේ තැන්වල භාවනාව හරියන්නේ යද්දී වැඩි පිරිසක් දිගට යන්නේ එක්ක පැනලා ගෙදර යනවා. එක්ක මොකක් හරි මෙහෙ චෝදනාවක් දාලා අපෝ මෙතන හරියන්නේ නැත්නම් කියලා මෙහෙ පන්නලා දාන්න මෙහෙ පැනලා යනවා. ඒ කියන්නේ එක්ක නිකන් පාට සමාන මේක පාළු දරන්න බෑ කියනට වඩා සිත විසින් අපෝ මෙතන කෑම හරියන්නේ. මෙතන ඉන්න මිනිස්සු හරියන්නේ. මෙතන තියෙන විදිය හරියන්නේ. කියලා මොකක් හරි චෝදනාවක් කරලා එතකොට ඒක මමත්වයට සාධාරණීකරණය කර ගන්න බලවන්නේ. මමත්වයේ බයයිනේ තමන් වියසුල්ලි කියලා තේරුම් ගන්න. තමන් නිකන් බයගොල්ලෙක් කියලා පිළිගත්තා නම් ඒකත් ශ්‍රේෂ්ඨකම. ඒ බියගොල්ලෙක් කියලා තේරුම් ගන්නත් පට්ට බයයි කියලා තේරුම් ගන්නත් ආස නැති හින්දා ඒ නිසා මට දැනෙන විදිහට මේ යෝගාචර ජීවිතයේ තමයි මිනිස්සේ වැඩිම ධෛර්යයක් තියෙනවන කියන එක. ඒක කරන්න පුළුවන් ලෝකේ පහළ වෙන ස්වල්ප පිළිසකට විතරයි. ඒකට තමයි මට දෙන මහා ධෛර්යයක් ඕනේ.
ඉතින් මට නම් හිතෙන්නේ නැහැ ඒක දැන් යුද්ධයක් කරනවා වගේ නෙවෙයි යුද්ධ කළා ඉවරයි. මරුවා ඉවරයි. මේක නිකන් තමන්ගේ අතින් තමන්ගේ බෙල්ල පිළිග ගන්නලා තියෙන්නේ. මගේ අතින්ම මගේ බෙල්ල පිළිග ගන්න. හරි අමාරු වැඩන්නේ. නේ මරණ ගම බෙල්ල පිළිගද ඉතින් මරණ කදවල. මේක තර මේක මරණත් අද වෙන්න ඕනේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. ඒකට හරි හයියක් තියෙන තමන් අතින්ම තමන්ගේ බෙල්ල පිළිග ගන්න. බෙල්ල වැලක් දාගත්තා නම් ටිකක් හරි පොළගේ බාහිර උපකාරයක් තියෙන ගඟට පැන්නොත් ඒ පාලමේ පැන්නොත් මම මගේ බෙල්ල පිළිග ගන්න නැරිනවා කිසිම බාහිර උපකාරයක් නැතුව මම මගේ බෙල්ල පිළිග ගන්න. වහගොක්කිය ඒක හරි අමාරු දෙයක්. ආගේ වගේ තමයි අපි දැන හෝ නොදැන අපි මේ කරන වැඩේ කියන එක මිනිස්සු ලෝකේ කරන වැඩක් නෙමෙයි. මිනිස්සු ඒකට බයයි. මේ අපි මේ කරන්න යන වැඩේට දැන් මිනිස්සු නිවන කිව්වට නිවන් දකින්න ඕනේ අපි කවදා හරි නිවන් දකින්න ඕනේ කොහොම හරි කිව්වට ඇත්තටම මේ අර ගචාචා හඳුරු කියනවා යම් දවසක ඔබ ඔබේ රාත්‍රියේ ඔබ ඔබේ ඇඟ කියලා කොච්චර බය වෙනවද ඒ වගේ තමයි ඔබ ඉස්සරහට ඔබ පේක ගන්න. ඔබ ඉස්සරහට ඔබ දැක්කොත් ඔබ පණ බය වෙනවා. ඒ කියන්නේ ඒ තරම්ම අපි ආස නැහැ අපිව දකින්නට. අපිව දැනෙනවට. ඉතින් එතකොට ඒකයි මන දෙන්නේ මේ නිවන් දකින්න කියලා ආවට ඒක ලක්ෂයක් ආවොත් ওই 3-4 දෙනෙක් ඉතුරු යන්නේ. කෝටියක් ආවත් 10ක් 15ක් මේක දකි. එහෙම නැතුව ඔබ හිතන්න ඒ කියන්නේ දැන් ඔබ මෙහි ඇවිල්ලා බලනකොට තව ටික කාලයක් ඇති දැන් තව කාලයක් නෑවිලා ඉද්දි හිත කියන දේවල් ටික ඔබ අහුවෙලි ඒ කියන්නේ එළියට පන්නන්න ඒක පුදුමාකාර සාධාරණ හේතු කියනවා ඒක. සාධාරණ හේතු කියනවා අරක කියනවා මේක කියනවා. දැන් අදොමත් කවුද ළමයි ඉඳලා ගියේ. මොකද අම්මට දුකින් ඉන්න ඉඳ පොඩක් බලලා යන්න ඕනේ කියලා. මේ හිටපු ළමයි කවුරුද ගියා. ඉතින් මට තේරුණා මට තේරෙනවා කියන්නේ තේරෙනවා මේ යන්නවා දන්නේ මොකටද කියලා තේරෙනවා දැන් නිකන් අර ඇතුළට මේක සෝන් ගතිය එනවා ඇතුළට හුදකලාව දැනෙනවා ඇතුළට හුදකලාව දැනෙච්ච ගමන්ම හිතකින ඔබ අසාධාරණ දෙයක් කරේ උඹ යාළුවට දුකක් දීලා න්යාවි මේ වගේ පුදුමාකාර විදිහට මේක කඩන්න මේ විඥාණයම කියලා දානවා ඔබ මේ කරපු විදිහ හරිනේ යාළුවා දුකක් දීලා ආවෙම අන්න ඉස්සෙල්ලා ගිහලා යාළුවා සතුටු කරලා එන්න පොඩ්ඩක්. යාළුවා ටිකක් හිත හදලා එන්න යාළුවාගේ. කියලා මේ අපිව හිතන අපි හරියම ලාමක කරනවා. මේ කවදාකවත් ගෙදරින්දී දුන්නේ නැති විදිහට සොක්ට් එනවා. ගෙදරින්දී යාළුවා කෑවද විවදලා බලන්නේ නැති අපි යම් පුදුම විදිහට යාළුවා ගැන ආදරය පුදුම විදිහට කනුකම්පාවක් අයියෝ යාළුවාට මං කරපු දේ හරිද දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අර මේ නමෝචි කියන මාරයා බුදුහාමුදුරන්ට බුදු වෙන්න ඉස්සෙල්ලා කියන්නේ සිද්ධාර්ථ බුද්ධත්වයේ සොයන එක ලේසි වැඩක් නෙවෙයි. ගෙදර ගිහිල්ලා පින්ඩස් කරගෙන ඉන්න කියලා. නමෝචි කියන්නේ වෙන කවුරුද නෙවෙයි උන්වහන්සේගේ සිත. මේ කතාවේ ගැඹුරට යද්දී අපේ සිතම අපිට කියනවා මේක එහෙම නැත්නම් මේක ගෙදර හිටියත් කරගන්න පුළුවන් මේක කරගන්න පුළුවන් කියන්නේ. දෙකම එකයි කියන්නේ. දෙකම එක නම් ප්‍රශ්නයක් නැහැ මේ විදිය. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? දෙකම එකයි නේ. ඒ වගේ අන්නේ වගේ මාර ලොජික් මේකට ගේනවා. මාර ලොජික් ගේන්න පටන් ගන්නවා සාධාරණීකරණය කරන්න පටන් ගන්නවා. කරලා ඒ කියන්නේ මනසට කැමති නැහැ. ඒ කියන්නේ දැන් යා දැන් මේ අයිලා මේ ටික දවසක් ඔබ හිටියා කියන්නේ ඔබ සම්පූර්ණ ඔබ බවටපත් වෙලත් නැහැ. හැබැයි ඔබ බවටපත් වීමේ තැනක ඉන්නේ. ව්‍යාජයේ සිට බොරුවක මායාවේ හිටියා මායාවේ ඉඳලා ඔබ යථා ඔබ බවට පත් වීම අතර දැනගෙන මේ ඔබ ගත කරන්නේ. ඒකට සාමාන්‍යයෙන් කියන්නේ භාවනා ලෝකයේ ඒක නිකන් හරියට මේ රාත්‍රියේ දකින්න භයංකාර සිහිනය කියන. අවසාන භයංකාර සිහිනේ මිනිහෙක් දකින්න. ඒක හරිය භයංකාර ඒක හරිය අප්‍රසන්නයි. තේරුම් ගන්න භාවනා මධ්‍යස්ථානයක් කරලා ගත කරන ජීවිතය ඒක එන්නේ භයංකාරයි. ඒක තමයි ජීවිතේ දකින්න භයංකාරම සිහිනේ වෙනවා. මොකද ඒ කියන්නේ ඒ මුත්තේට යන්නේ අමුත්තේට යන්නේ ඉස්සෙල්ලා. ඔබ ඔබේ සදාකාලික ජීවනයේට අවදි වෙන්න ඉස්සෙල්ලා.
ඔබ ඔබේ අමරණීය බවට පරිවර්තනය වෙන්න ඉස්සෙල්ලා ඔබේ ව්‍යාධිය සම්පූර්ණ මැරෙන්න ඕන. ව්‍යාධිය අතුරුදහන් වෙන්න ඕන. ඒ ව්‍යාධිය අතුරුදහන් වෙන එක සිහිනයක්නේ, බොරුවක්නේ, මායාවක්නේ. ඒ මායාව නැති වෙන්න යද්දි දැන් හීනෙන් උනත් බලන්නකො අපිට මැරෙන්න යද්දි කවුරු ගහද්දි අපි වයනේ කිරි. ඒ වගේ ඒ කියන්නේ මේ වගේ භාවනා මධ්‍යස්ථානික ජීවිතයකදී මේ වගේ භාවනා යෝගී ජීවිතයක් ගත කරන්න ගියාට පස්සේ ඒ හුදකලා ජීවිතේ අපි හිතන තරම්ම ලේසි නෑ. ඒකයි මම ඒකට මහා එක දිගට ඉන්න. ඒකත් එක්ක වයසට යන්න. දැන් මේකට පයින් එකක් තමයි පැන්නට මේකත් එක්ක මෙහෙම ඉන්න එපා කාලේ. අපිට සුදුසු ගාලා අපි හිතන ඉක්මනින්ම ඔබට ඔබ වෙන්න බෑ. මොකද ඔබ ව්‍යාධියට බැඳිච්ච ප්‍රමාණය වැඩි නම්, මායාවට බැඳිච්ච ප්‍රමාණය වැඩි නම් ඔබට යම් කාලවකවානුවක් යනවා නැවත ඔබට ඔබ වෙන්න. නැවත ඔබ ඔබේ යථා ස්වභාවයටපත් වෙන්න. ව්‍යාධිය අයින් වෙලා, බොරුව අයින් වෙලා, මායාව අයින් වෙලා. ඉතින් ඒ අතර කාලේ තමයි මේක හරිම අමාරුම ටයිම් එක. අන්න ගන්න. ඒ මොකද මේ පැත්තෙන් ඒ කියන්නේ දැන් මේ පැත්තේ මෙහෙම හුදකලාවට යන්න ඔන්න කායෙත් එක්ක හරි උඩ පාට ටිකක් දාගෙන නම් ඕවා එන්න ගන්න. මොනවා හරි එපෑස් ටිකක් තිබ්බනම් අලු යට ගිනි වගේ දැන් ඔය යට ගිහිල්ලා තිබ්බද මෙන්න මුකුත් එල්ලෙන්නේ නැති වුණාම ආයෙ ටියුන් වෙලා එන්න පටන් ගන්නවා. ආයෙ මේ මතක ඇවිස්සලා එන්න පටන් ගන්නවා. මේව ඔක්කොම ගොජ දාන්න ගන්නවා. ව්‍යාධිය ගොජ දාන්න පටන් ගන්නවා. මොකද මේ උදකලාවට යන්න මේක ඊට පස්සේ අපි දන්නේ අපි අහපුව පාරක් ගිහිල්ලා චුට්ටක් hina වෙලාවක මොකද යාත් එක්ක පොඩ්ඩක් කතා කරලා ඉන්න. ඒක මාර දෙයක්. ඒක කියන ඉල්ලනවා පොඩ්ඩක් බැරිද චුට්ටක් ආයෙ පොඩ්ඩක් එහෙම ඉල්ලන්න පොඩ මං ගෙදර චුට්ටක් ගිහිල්ලා එන්නද? ගෙදරට පොඩ්ඩක් ගිහිල්ලා එන්නද? පොඩ අම්මා බලලා එන්නද? බබාව පොඩ්ඩක් බලලා එන්නද? මේ වගේ හිතට හරි අමාරුයි මේකට යන්න සිත මේක පුදුම විදිහට මේ තමන්ව දකින ගමන තමන් මරණයෙන් ගැලවෙන්න හදන කතාව මේ ව්‍යාජයෙන් ගැලවෙන්න යද්දි දෙන්නේ ඒක අන්තිමට මේවා එපා වෙන්න ගන්නවා නුරුස්ලන්න ගන්නවා මේ ඔක්කොම දමලා ගහලා දැන් නම් මට හොඳට මැදි කියලා හිතෙනවා පරිසර මාරු කරන්න ඕනේ කියලා හිතෙනවා හිතෙන්නේම මෙතන දෝෂයක් කියලා. හිතෙන්නේම මෙතන අඩුපාඩුවක් කියලා. මේ ඉන්න අයගේ ප්‍රශ්න ඉන්න අයගේ පොලිටික් නේ. ඉන්න අයගේ ප්‍රශ්න කියලා. ඒකේ දැන් තමයි ඊයේ මම කවුරු කර මේ කවුරු කම්ගෙන හැලේම කෝල් කර අරයා ගිහුවා කියනවලු මෙයා ගිහුවා දැන් වල කියනවලු ඒ කියන්නේ අමාරුයි. දැන් මේ තමන් ඇවිල්ලා තමන්ගේ වැඩේ කරගෙන හුදකලාවට යන්න අමාරුයි. උද මේ ඊළඟ කාගේ ඕපයක් හරි ඕන ජීවත් වෙන්න. කාගේ හරි ඕපයක් ඕනේ දෙකයි මම මට කිව්වා දැන් මම අර පිළිදෙන්නේ එහෙම කට්ටි කතා කරොත් ඒකේ විපාකයක දැන් කට්ටි දැන් ජොබ් එකක් වශයෙන් සිකියුරිටි ළඟ ගිහලා බලන්න කතා කරන්නේ කවුද මොනවද කියලා ගන්න අයියෝ ඒක කිව්වේ තමයි දැක්කොත් කියලා දැන් පස්සෙන් ගිහිල්ලා අර යමයත් එක්ක කතා කරගෙන ඉන්නවද අර යමයත් එක්ක ඒ අවශ්‍යතාවයක් නෑ දැක්කොත් කියන්නේ කිව්වේ අර ඒ වගේ අපේ ජොබ් ඉන්පුට් දැන් කියන්නේ නෑ හුදකලාවේදී මොකක් හරි එකක් දාන්න සිකියුරිටි ජොබ් එකක් නෑ කාටවත් සිකියුරිටි ජොබ් එකක් කරන්නේ කිව්වේ කාටවත් කියන්නේ අර දැක්කොත් වැරද්ද කියලා කර මේ ගිහිල්ලා අර කායකට කතා කරගෙන ඉන්නවද ඒ වගේ මනසට බෑ තමන් අර මොකක් හරි ගිහිල්ලා මනසට මේ උදකලා ගමන උදකලාවට යන්න අමාරුයි මේකට එක කියව කරේකෝ කියනවා ඊට වඩා අපිට පින් තියෙන්න ඕනේ අපේ පින් මාදියදී මේකයි මෙච්චර අමාරු ඊට ඔන්න පින්කම් කරන්න පටන් ගන්නවා ඒ වගේ මේ හැම දෙයක් අස්සෙම අපිට තේරෙනවා මෙන්න මේ අපේ අස්සේ අපි හින ලොකු බයක් තියෙනවා මේ තමන් භාවනාවේ ගැඹුරට යද්දී මේ හුදකලාවේ ගැඹුරට යද්දී මේ අතුරුදහන් වීමට බයයි. තේරුම් ගන්න මේ අතුරුදහන් වෙන්නේ බොරුව. ඔබට නැති වෙන්නේ කවදා හරි නැති වෙන්න තියෙන දේවල් ටික තමයි. ඔබට ඈත් වෙලා යන ඔය ඔබේ සංගම් හරි පවුල් හරි ඒ සියල්ල පවුල් හරි සංගම් හරි ඔය නැතිලා යන්නේ ඔබට අයිති නැතිව විතරයි. ඉතින් ඔය මට අයිති නැති ටික මේ කාලෙම නැතිලා කියන හොඳයි.
දැන් මට කොහොමද ඔය ටික මට අයිති දේ මට නැති වෙන්නේ නැහැ. මගේ යථා ස්වභාවය මට අහිමි වෙන්නේ නැහැ. මට අහිමි වුණොත් අහිමි වෙන්නේ හෙට හරි අනිත් හරි අහිමි වෙන්න තියෙන දේවල් තමයි. ඒ කියන්නේ කොහොමද ඒවා දැක්ක අහිමි වෙච්ච දේවල්. කියන අහිමි වෙන්න නියමිතයි කියන අයිති නැති දේවල් නේ. මේ අයිති නැති සියල්ල නැතිලා යන්නේ. ඒක හොඳයි මේ තරුණ කාලෙම කෙලවෙලා යන්නේ කොහොම ටිකට ඉතින් කොහොමද වයසට ගිහලා අඬලා ඔය අතාරිනවට වඩා හොඳයි. දැම්ම තියාම ඔය ඔක්කොම නැතිලා මම ඉවු වෙනා මාත් එක්ක ඉන්න. මමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. මට හිතෙන්නේ ඇයිද මෙන්න මේක අපිට හරීම තියෙනවා මේකට මේ පුදුම බයක්. මේ ඒ කියන්නේ මම ඒ හේතුව අරගෙන මම කියන්නේ මට කියන්නේ හේතුව තමයි. මොකද මගේ ඇතුළම යම් වෙලාවක දැනගන්නවා අර මම කිසිම කෙනෙක් නෙවෙයි කියලා. අර කෙනෙක් වෙන්න කියපු සිහිනේ බොද වෙන්න ගන්නවා. ඒ හුදකලාවට යන්න ඒ කෙනෙක් වෙන්න කියපු දැඟලිල්ල තේරුමක් නැති බව තේරෙන්න නිකන් අර ප්‍රශ්නයක් නෑ මොකටද මම ජීවත් වෙන්නේ? දැන් කවුරුත් නෑ මගේ සෙට් එකක් නෑ පවුලක් නෑ ගෲප් එකක් නෑ සෙට් එකකුත් නෑ මොකද්ද ඔය ඇතුලේ තනිකම ඇතුලේ හුදකලාව. හැබැයි අයින්ද මට භාවනා කරලා ඕක එද්දි ගුරුවරු මාරු කරන්න එපා. ස්ථාන මාරු කරන්න යන්න එපා. ඕක වැඩි වෙන්න මහානකමට අතල දාන්න ඉතින්. සිවුරෙන් දගන්න යන්න එපා. පරණේ ප්‍රයාස වලට පොඩ්ඩක් මැසේජ් එකක් ගහලා බලන්න යන්න එපා. ඕක හරි අමාරු නිකන් හරි Facebook එකේ දාලා බලන්න try එකක් දීලා. පොඩි කනාපල්ල වල හරි හායි කිව්වොත් එහෙම. හායි කනාපල්ල වල හරි හායි පාරක් ආවොත් හරි කියලා. ඉතින් ඒ වගේ නිකන් මොකක් හරි එකක් ටිකක් ඉන්න බෑ නිකන් ඉන්න බැරි ඉන්න. නිකන් ඉන්න බැරි ඉඳ මොකක් හරි කරයි. නෑ ඒ මොන් නෑ. ඒ දර්ශනන් ඒ දපරිදයි යදන් උපේක්ෂා කියලා මේ ශාන්තය මේ පරිදයි මේ උපේක්ෂාව කියලා මේ උදකලාව කියලා සම්පූර්ණ මේකට පුළුවන්ද මේකට මෙහෙම බස්සන්න අර සමාගදී භාගයකම් වටිනකම් අනාගත බලාපොරොත්තු ප්‍රාර්ථනා මේ ඔක්කොම නැතිලා පට්ට තනිකමක් වෙනවා. ඒ තනිකමකට ඔහොම රිංගුවොත් ඒ රිංගීම ඇතුලේ තමයි අර විඥාන ධාතුව නිර්වාණ ධාතුව බවට පරිවර්තනය වෙන්නේ. ඒ හුදකලාවට යන්න විඥාණයට අරමුණ නැති වුණාම විඥාණයට ඔබ්ජෙක්ට් එකක් නැතුව ආරම්භණයක් නැතුව පවතින්න බෑ. එල්ලෙන්න ඔබ්ජෙක්ට් එකක් නැතුව අනාගත ප්‍රාර්ථනාවක් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන් මොකක් හරි. ඒතර මේ හුදකලාවට යන්න විඥාණයට අරමුණ නැති වුණාට පස්සේ ඒ විඥානයේ පැවැත්ම අතුරුදහන් වෙලා විඥානයේ අනිදස්සන විඥානය නිවන බවට පත් වෙනවා. ඒකයි මම මේ විඥානයේ හිටපු අපි අනිදස්සන විඥානය නැත්නම් නිර්වාණ ධාතු බවට පත් වෙන්න චේන්ජ් වෙන කැලල හරි අමාරුයි. ඒ කැලල මහා නිකන් අර මෙරි ඉපදෙන සීන් එකක් තියෙනයි. දැන් හදාගත්ත ලෝක ඔක්කොම මරනවා. ඔක්කොම කඩ හදලා දාරන්නේ තානික ඒ ඔක්කොම කර තව උදකයි දෙයක් දෙන්නේ නැහැ. අර මොනවද ලැබෙන්නේ නැහැ ඉන්නේ උදකලාවට යන්න. එන්නේ උදකලාවට යන්න පටන් ගන්නවා. ඉතින් මට කියපු කාරණේ තමයි මේකට උදකලාව කියන්නේ නැතුව මේකට උදකලාව කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා. මේකට උදකලාව කියන්නේ නැතුව මේකට නිවන කියන්නේ. නිවන කියලා දැක්ක දාගන්න. ඉතින් මේක මම මේ ප්‍රැක්ටිස් එකකින් කියපු දැන. මේ මම මේ ප්‍රැක්ටිස් කර යද්දි මගේ අභ්‍යන්තරයේ දැනෙන ස්වභාවය. ඔන්න ඕක නිවන කළා. ඕක නිවන කිව්වොත් එතකොට අපි නටනවා කිසිම මියුසික් එකක් නැහැ. නිකන් හරියට නිකන් ඒක නර්තනයේ යෙදෙනවා මියුසික් නැතුව. මියුසික් නැතුව නටනවා වගේ වැඩක්. ඒක හරිය දැන් අපිට ඩාන්ස් කරන්න කිව්වොත් අහනවානේ මේ මොකක් හරි දාන මියුසික් එකක් කියලා. නෑ මියුසික් නෑ නටහන් කිව්වම දැන් අපිට දැන් මොකක්ද මියුසික් නෑ. සින්දුවක් නෑ. බෙරපදයක් නෑ. දැන් නටන්න කිව්වා නටන්න අමාරුයි. ඒ වගේම අපිට කිව්වොත් එහෙම hina වෙන්න ඉතින් අපිට මොකද හේතුව? හේතුවක් නැතුව hina වෙන්න කිව්වා. අපිට හේතුවක් නැතුව hina වෙන්න පුළුවන්. දැන් හරියට මේ හුදකලාවට බැස්සගෙන ඒ වගේ හරියට හේතුවක් නැතුව hina වෙනවා. හේතුවක් නැතුව නටනවා. ඒ වගේ එයා අභ්‍යන්තරේ නර්තනයේ කියනවා හේතුවක් නෑ. ඒ කියන්නේ කිසිම සාපේක්ෂ දෙයක් නෑ. කිසිම ආදේශයක් නෑ. හැබැයි මම ආයෙ කියන්නේ මේකට යන පාර
පාර අර මම කිව්වේ මේ සම්පූර්ණ අර තමන් බවට පත් වෙන පාරය ඒක ලේසි නෑ. ඉතින් ඔය මායාවේ ඒකක්වත් හරියට නැත්නම් මායා කරන්නේ තීන මිද්දේ දාන. තීන මිද්දේ කියන්නේ දසමාන වෙන එකක්. තීන මිද්දේ ඇවිල්ලා ඒ කියන්නේ අපිට මේ හිතගෙන නින්ද යනවා. දැන් නිකන් හිතනකොට දැන් මේ හෝල් එකට ආවම නිදිමතක් එන්නේ. එළියට ගිහලා කයිවාරුවක් ගහලා බලන්න හින්න ෆන් එකක් එන්නේ කියලා නිදිමත ගිහිල්ලා ඔක්කොම අර ඇස් බර ගතිය ගිහිල්ලා ඇස් දැවිල්ල ගතිය ගිහිල්ලා මේ ඔක්කොම ඇස් දැවිල්ල ගතිය බර ගතිය මොකක්වත් නැහැ. මොකක්වත් නැහැ නිකන් අර මේක පුදුම එකක් හිනාවෙලා වීඩියෝක් කරලා ජෝක් එකක් කරපු ගමන්ම හින්න ෆිට. එන්න ෆිට එකේනවා මේ දෙන්න ආපු ඇවිල්ලා පොඩ්ඩක් ආගෙන යද්දි මොන ලෝකෙ තිබ්බ නිදිමතද මන් දන්නේ නැහැ. කොහෙද ඉන්නේ? හොඳට රැය නිදිය ගත්තා. හොඳට නිදිය ගත්තා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ මොකද්ද ඔය එකක්. ඔය වගේ අන්තිමට අපේ හිත බ්ලැන්ක් වෙද්දී එන්න හොදදලාවට යද්දී එන්න පටන් ගන්නවා මේ සක්මන් භාවනා කරද්දී නිදි වැටෙනවා අපිව. සක්මනේදී නිදිමතයි. ඒක පුදුම එකක් එන්න ගන්නවා. සක්මන් භාවනාව වැඩෙන්න ගන්නවා. හෝල් එකේ ආපු ගමන් වැක්කිරෙන්න පටන් ගන්නවා. ගිහිල්ලා නිකන් ඇඳේ දවසම ඉන්න පුළුවන්. ඔහේ ඇඳලා ඉන්න. ඔහේ යන. අපිට තේරෙන්නේ අපි සම්පූර්ණ අපේ හිත වැහෙන්න පටන් ගන්නවා. කර්මන්නේ ගතියක් නෑ. අවදි ගතියක් නෑ. කිසිම වැඩක් කරන්න තරම් බිලෝ ෆිට එකක් නෑ. ඔහේ ඉන්න පටන් ගන්න. ඒ නිසා මම ඔය ගුරු භාවනා කරන කාලේ අපිට දුන්නෙත් නෑ පැයකට වඩා වාඩිලා ඉන්න. පැයයි සක්මන්ට යන්න ඕන. ඒ සක්මන කරුවා මොකද හේතුව නැත්තම් මේක සමාධිය වගේ තීන විදිහේ ඉන්න පුළුවන් අපේ. අපි හිතනවා මාන සමාධියක්. හැබැයි මේ නිකන් ගුලි වෙලා. ඇඟ නිකන් අර නිකන් මෙහෙම වකුරු කරගෙන අර කම්මැලිකමට ඇඟේ කිසිම මේ ඇක්ටිව් ගතියක් නෑ ඇඟ. ඇඟ කිසිම ඇක්ටිව් ගතියක් නැතුව අර ගුලි වෙන්න ආසයි. ගුලි වෙන්න ආසයි බෙසීට් එකක් හරි මොරෝගෙන සම්පූර්ණ. ඉතින් එතකොට වැඩේදී ඊට පස්සේ නිකන් අර හිතට මේක දිගටම පාතන්න උන බොරු ලෙඩ දා ගන්නවා. ඔළුව ගැක්කුමයි වගේ නිකන්. සෙම වගේ නිකන්. ඔළුව අමාරුවෙන් බලන්න අපි ඉස්කෝලේ බෝල ගන්න කාලේ ඔවා අපිට නැතිද. ඔන්නේ ඔළුව ගැක්කුද මොන ඔළුව විකාර කවුගේ කරගෙන හොඳට. වවුගේ කරලා ඒ මේ ඔළුව ඇගේ නෑ. නෙබාට අපිට ආස ට්‍රිප් එකක් යන්න දාද රෑ නිින්ද යන්නේ. මොන සෙමද? මෙන්න මේ වගේ මොකද්ද මන්ද වෙන්නේ අර හිත හොර වුණාට පස්සේ හිත අර හිතේ තියෙන තීන විද්ද මූටයකට ගියාට ආවට පස්සේ ඇඟත් ඒ වගේම ලෙඩ වෙන්න ගන්නවා. එයා ඉතින් හැමදාම ලෙඩෙක් ඉන්නේ. හැමදාම අදාළොත් එයාගේ අර කමාරුයි මේක අමාරුයි පුදුම ඒවා ටිකක් දෙන්නේ. අපෝ ඒක තමයි කාරණේ. එතකොට ආදවල දෙනා මේ බුදු වෙන්න ඇවිල්ලා පුදින එක තියෙන්නේ. බුදු වීමයි බුදු වෙන එකයි ළඟ ළඟ යන්නේ. ඒ නිසා බුදු වුණාගේ හොඳම බුදි. කිසිම ඇක්ටිව් එකක් නෑ, කිසිම ජෝයි මේකක් නෑ, තනි කරම වෙහෙන්නමයි බලන්නේ කියලා. කාමරේ ජලන දෙක කළු කරගෙන ඔක්කොම කළු කරේ ඉන්න ආසෙ ඔක්කොම කළු කර ගන්න ආසෙ කළු කරගෙන ඉතින් බුදු වුණාගේ ඉන්න මොකද? බුදියදලා ගන්නේ වගේ. ඒ වගේ අපේ මොකද්දෝ මත අපිට තේරෙන්නේ නෑ සිවුම් විදියට. අපි මේ අල්ලන ඇල්ලිල්ල මායාව. මායාව ඔච්චර සිවුම් විදියට මේ කියන්නේ මේ ගැලවෙන්න යද්දි මේ හුදකලාවට යද්දි අන්තිමට යාට සටන් කරන්න ආයුධ නැත්තම් හරි කාමයේ පිටිපස්සේ යන්නේ නැහැ. අපි මේවා නතර කරන්නේ නැතුනම ඔන්න ඊට පස්සේ. එයා බයයි දැන් එයාගේ නැති දෙක මෙන්න මේක දාන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි ඉතින් පටන් ගන්න ඕගාලා නිදි. මේ උදේ භාවනාවට එන්න ඕන ඉඳලා ආපු ගමන් ගිහිල්ලා පුදු. ආයෙදී දොයි කරගන්නවා. දුවන්නේ ඇදට. ඒ වගේ අමුතු දේවල් ටිකක් එක පටන් ගන්නවා. ඒ වටම ඉතින් ඊට පස්සේ ලස්සනට හේතු සාධක හැදෙනවා. හිමිස්තාවේ දවසවල සීතලයි මේ දවස්වල. මේ දවස්වල කුසීත වස්තු කියන්නේ. කුසීත වස්තු එන්න පටන් ගන්නවා. ලෙඩ වෙන්න වගේ නිකන් ඇඟට අමාරුකට හරි නෑ වගේ. ඉතින් හන්දිපත් එකක් කැක්කවපාන අනිත් අයත් මේ දවස්වල දිනවා. මේක වෛරස් එකක් දැල්ලා තමයි කිය. අම්මෝ ඒකට ඊට පස්සේ කියන්නේ මේ ආරාවෙටම තියෙන එකක් මේක. මේක මේ හැමෝටම මොකද්ද මන් දෙකක් තියෙනවා කියලා. උට ඕන්නම් උට නැගිටලා ඉන්න පුළුවන්. බොරුව යන්නේ තනි කර. තනි කර ඒව මේ බොරද නෑනේ කවුරුත් මේ පොඩි බබාලා නෙමෙයි. ඒක අපිට ඕන කෙනා අපි ඕන වෙලාවක නැගිටින්න පුළුවන් අපිට. අපි මේ උණ තියාගෙන බෝල කෙරුවා. උණ තියාගෙන නැටුවා අපිට. ඇඟේ මේ එම්බිරිස්සාව තියාගෙන දැන් මේක මේදී ලොකු ලෙඩක් තියෙනවා. මේක මේ මානවාරුවක් කියනවා. ඉතින් මෙන්න මේ වගේ අපි තේරුම් ගන්නවා මේ වගේ මේ හිත හරි කපටි හිත ලීන වුණාම
ඇඟටත් නිකම් මොන වගේ දෙරෙන්න ගන්නවා. අමාරු වගේ දෙරෙන්න ගන්නවා. නිකන් වෙස් කියන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ අර එතකොට අපිට තේරෙන්නේ මොකක් හරි අවුලක්. එහෙනම් භාවනා කරද්දී මොකද කවුරු හරි දෙම උට ටයිම් ටේබල් එකේ ඉඳ තියන්න එපා තප්පරයක්වත් වැඩම දෙන්න. එක්කෝ යයි මේක හරියන්නේ නැහැ නිවන් දකින්න ඕන එකයි ඉන්නේ. කාගෙන ඉන්න ඕන එකයි ඉන්න කම්මැලියා බුබ්බඩය. ඒකවල කම්මැලියා බුබ්බඩය ෂේප් එකේ මේක භාවනා හරියට නෙමෙයි කියලා ඌ ෂේප් එකේ මාරු වෙලා යනවා. ඉතින් ප්‍රශ්නයක් නෑ එතකොට අපිට හරි සෙට් එකේ ඉතුරු වෙනවානේ. අපිට ඕනේ මේ ඔලුගිරි ලස්ස ගානක් කියලා නෙමෙයි හොඳ ෆිට් සෙට් එකක්. ඒ කියන්නේ හරියට මේ කතාවේ ඉන්න. මේක මේ කතාව තුළ ඉන්න සහ මේ හිත ලීන කරගත්තේ හිත බ්ලැන්ක් වෙද්දි බොඩි එකත් එක්ක ලීන වෙච්ච එක වැඩක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේවා ඉතින් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ තමයි දසමාරය කියන්නේ. කාමෙන් ගහලා හරි කියන නැත්නම් තියෙන විදිහෙන් හරි ගහනවා. ඒක ගහලා මේක සම්පූර්ණ වහනවා මාර්ගය. Taman තමව දකින්න යන ගමන තමන් තමාව දකින්න යන ස්වභාවය ඒක වහන්න පටන් ගන්නවා. මම කියන්නේ මේ හැම තැනක්ම හොඳට පරීක්ෂාවෙන් ඉන්න. මොකද මේ හැම තැනක්ම සිහිය තිබෙන්නේ නැත්නම් තේරුම් ගත්තේ නැත්නම් තමන් අහු වෙලා යනවා මාරයට. තමන් අහු වෙලා යන්න පටන් ගන්නවා මාරයට. ඉතින් ඒකේදී බය කියන එක අපි මානසිකව බය කියලා නේද? බයෙදී දැන් ඕක එක පැත්තක්. එකක් ඔය හුදකලාවට බයයි. ඒක තව පැත්තකින් එන්න ගන්නවා. දැන් ඔය මම ඔය කිව්වේ නිකන් අර භාවනා පැත්තනේ. ඔක තව පැත්තක් තියෙන්න ගන්නවා දැන්. ආයම් ඔය ව්‍යාජ මමත්වයේ බය වෙන්න වඩනවා ඇතුලේ. දැන් අපි විදියට ජීවත් වෙන්න ඕන විදියක් තියෙනවනේ අපි. හැබැයි මම විදියට ජීවත් වෙන්න ගියාට පස්සේ මිනිස්සු අපිට එක එක දේවල් කියනවනේ. මිනිස්සු එක එක දේවල් කිව්වට පස්සේ අපේ ඇතුළ ඒකට බය නිසා මිනිස්සුන්ගේ වචන අහගන්න මිනිස්සුන්ගේ කතා අහගන්න බය නිසා නිකන් හැම වෙලෙම අපි අර මිනිස්සු මොනවද කියන්නේ ඒ විදිහට මේ කියන්නේ ඒ අනුව වැටෙන්න බය වෙන්න ගන්නවා දැන් කවුද මේ මෙන්නාද නේ මෙන්නාද කෙනෙක් කියලා මේ ළඟදී කියනවා මේ ලීලි කියලා මේ යාට හරිය අවුල්ලු මේ මනස මාර විදිහට වැටෙනකොට එයා කවුරු කලු කිව්වොත් කවුරු හරි යාට කිව්වොත් කලුයි කියලා ඒක මේ ළඟදී කවුරු කලුයි කියලා මෙහි යාගේ පවුලයක් කිව්ව කවුද මේ පවුලයක් පොඩි කාලේ අයියෝ අනිත් අය පවුලේ ඔක්කොම ඔයා කලුයි කියලා දැන් මේ හෙන මානසික වැඩිලා යා කලුයි කියනවා. කියන්නේ කලු කියන්නේ ඕකට නෙමෙයි. කියන්නේ අපි ඇත්තටම අපි ලංකාවේ ඉන්න අපි සුදුත් නෑ කලුත් තත කලු කාබේ කලු එකක් නෑ සුදුත් නෑ අපි ඉන්නේ තරලෙ කියලා ලෙවල් එකක් තියෙන්නේ අපිට. අපි කවුරුත් සුදුයි නෑ. සුදු නෑනේ අපි හැමෝම අපේ තියෙන්නේ තරලෙ එකේ ලේස් ටිකක් තියෙන්නේ. ඉතින් කොහොම හරි දැන් ඒකේ යාර ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ ඕනේ බයි එකක් දරා ගන්නවා මේ කලුයි කිව්වා කියලා. ඔයා නිකන් කලුයි කිව්වකව ඉතින් ආහනේ වගේ ඒ වගේ මේ ඒ කියන්නේ මට හිතුණා මේ මිනිස්සු කොච්චර බොළදද මේ මිනිස්සුන්ගේ වචන වලට වැටිල්ල. එයා කලුයි කිව්වොත් මම මාසෙ බිමු. මම කලුයි කිව්වකම ඒ කියන්නේ එයාට මේ මිනිස්සුන්ගේ වචන වලට අපි බයයි කලුයි කියන වචනේ අහගන්න. ඒක අහගන්න බයයි. ඒක කැමති නෑ. ඒක කියද්දි අපි ඇදගෙන වැටලා බිම. ඉතින් එතකොට ඒක අපිට තේරෙනවා අපි හරි කියන්නේ ඉස්කෝලේ යන කාලේදී වලින් කවුරු හරි කිව්වොත් එහෙම ඔයා නිකන් අද නිකන් ඔයාට ලිඩ වගේ ඔයා මොන අප්සෙට් එකේ වගේ ඉන්නේ අද අප්සෙට් මොකද්ද කියලා දැන් 10 දෙනෙක් කියලා බලන්න. ඇත්තටම අපිට අප්සෙට් එකක් ඉන්නවා අපිට. සීක අප්සෙට් එකද කියලා ඇටි අප්සෙට් එකක් නෑ. ඔගේ ඇතුලේ කිසි මොකට දැනෙන්නේ නෑ. අර 10ක් කරපු අප්සෙට් එකේ වගේ අද කිව්වා අපි නිකන් එහෙම හැදෙනවා ඊට පස්සේ අප්සෙට් අප්පම අද මම නිකන් අප්සෙට් එකේ අන්නේ වගේ මොකද්ද මන්ද අපේ අස්සේ දිනවා ඊගෝ එකේ දින හිට බොළද ගතිය මිනිස්සු කියන්නේ මොකද්ද? ඇත්තටම අපි අප්සෙට් එකේ ඉඳලා ඉස්සර වෙලක ඔයා මාර ෆිට් එකේ අදින්නේ මාර දුරිකෝ ඇත්තටම අපි ෆුල් සතුටු වගේ ඉන්නවා. ඒ කියන්නේ අපිට තේරෙන්නේ මිනිස්සු කියන එකකින් අපි හැරේ අපි අපේ අවිඥාණයට ගිහිල්ලා අපි ඒ වගේ රඟන්න පටන් ගන්නවා. ඒ වගේ වෙන්න පටන් හිතා ගන්න පටන් ගන්නවා. ඒ වගේ ඇසිරෙන්න ගන්නවා. ආගෙනකොට අපිට තේරෙනවා මිනිස්සු කියන්නේ ඒ මමත්වයේ තියෙන මිනිස්සේ හරි බයයි ඔය වගේ මිනිස්සුන්ගේ කතා අහගන්න. මිනිස්සුන්ගේ වචන අහගන්න. එතකොට ඒක තමයි ඒ කියන්නේ එතකොට එයා
දැන් දැන් මේ ඉන්න ඔක්කොම එකතු වෙලා දැන් වල මට කතාවක් හදද්දී මම බය වෙනවා ඒක. මට දුක හිතෙනවා. මට කේන්ති යනවා. ඒ කේන්තිය බය දුක එන්නේ කියලා හරි කියලා බලන්න. ඒ දුක කේන්තිය බය එන්නේ කියලා හොත් එහෙම මගේ අස්සේ තියෙනවා යම් ප්‍රතිරූපයක් මට තියෙන්න ඕනේ මේ ආරාමයේ. නැත්නම් මම කොහොමද මේ ආරාමයේ ඉන්නේ? මම හැමෝම පච කරාට පස්සේ මම හැමෝම බිඳුවට දැම්මට පස්සේ කියලා මේ සමාජයේ ඉන්නේ කොහොමද කියලා මිනිස්සෙක් මෙන්න මේකට එනම බයක් තියෙනවා. ඒ කියන්නේ මම විදියට කතා කරන්න බයයි. මට ඕන විදිහට hina වෙන්න බයයි. දැන් ඒකෙදි මෙහෙම කියන්නකො දැන් ඔය ඕසෝගේ දීර්ඝ කතාවේ තියෙනවා එයා මේ පොඩි කාලේ එයාට තිබ්බලු කියන්නේ යාගේ ඉස්කෝලේ යන කාලේ යාට තිබ්බලු හැමෝම මේ තොපි දානවා කියලා හිටියා. එයා පොඩි කාලේ ඉස්කෝලේදී තොපි දැම්මේ නැහැ. එයා තොපි දැම්මේ නැතුවට පස්සේ කට්ටිය ඇවිල්ලා කිව්වලු දැන් ඔයා සර් කිව්වලු ඔයා තොපි දාන්නේ ඇයි? තොපි දාන්නේ නැත්තේ ඇයි? ඔයා තොපි දාන්නේ නැත්තේ ඇයි කියලා කිව්වලු ඉතින් කොහෙද හරි මට පෙන්නන්න ඉස්කෝලේ නීති සංග්‍රහයේ නීති පොතේ තියෙනවද අනිවාර්යයෙන්ම ශිෂ්‍යෝ තොපි දාන්න ඕන කියලා නීතියක්. තොපි දාන්න ඕන කියලා නීතියක්. ඒකට ඔය ඒක නීතියක් තියෙනවා මම තමයි පිළිබාර වෙන්නේ. ඉතින් කිව්වලු ඉතින් කායනක් කියලා හරි මට තියෙනවා නම් පෙන්නන්න කිව්වා. එහෙම විනයක් තියෙනවා නම් පෙන්නන්න. එතකොට මම අනුගතයි. ඒක හරිය මේ ඔක්කොම කියන කතාව හරිය. ඉතින් යා පොඩි කාලේ කියන්නේ ඉතින් හරි. මේ නැත්තම් මිනිස්සු කරන්නේ දාම් සම්මත නෙමෙයි. එයාලට ඕන විදිහට නීති දාලා අනිත් මිනිස්සුම පාලනය කරන්න පටන් ගන්නවා. දැන් අපි ආරාමේ නීතියක් දැම්මට පස්සේ ඒක හරි. අපි එකතුලා සම්මුතියක් ගන්නවා. ඒක හැබැයි සමහර අය ඊට පස්සේ එයාලගේ අයිද එක එක්කිනා මේ බලය අරගෙන එයාගේ විදිහට අනිත් කෙනාට නීති දාන්න ඒක කැතයි. ඒක හරි වැරදි වැඩක්. හැබැයි අපි සම්මතය ඇත්තට ඒකයි ඕසෝ අහන්නේ ඉස්කෝල පොන්ති ළමෙක් විදිහට ඉස්කෝලේ නීති පොතේ තියෙනවා. මේ ඉස්කෝලේ නීති පොතේ නීති සංග්‍රහය තියෙනවද තොපි දාන්න ඕනේ කියලා. හරි. එහෙමනම් මට ප්‍රශ්නයක් නැහැ. මම ඒක දාන්නම්. මොකද ඒක නීතිගත කරලා දෙන මේ සංස්ථාව ඇතුලේ ඒක ඉස්කෝලේට මං ගියා නම් ඒ ඉස්කෝලේ තුල නීතිය තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ එයා යනවා. ඊට පස්සේ අර විනයබාර සර් එකයි යනවා ප්‍රින්සිපල් ළඟට. ප්‍රින්සිපල් ළඟට ගිහලා කියනවා මෙයා තොපි දාන්නේ. මෙයා මේ කියනවා එහෙම එකක් ඉස්කෝලේ විනය සංග්‍රහය තියෙනවා නම් කරනවා නැත්නම් නැහැ. ප්‍රින්සිපල් කියනවා ඇයි කරන්නේ නැත්තේ? ඉතින් ඊතර ආයෙත් ඕසෝ කියනවා. හරි මට පෙන්නන්න කොත් ඒ විනය නීති යම් ආයතනයක යම් සංස්ථාවක තියෙනවානේ එයාගේ ව්‍යවස්ථාව. ඒ ව්‍යවස්ථාව ඇතුලේ කොහෙද තියෙනවා නම් ඉස්කෝලේ අනිවාර්යෙන් හැම ශිෂ්‍යයෙකුම තොපි දාන්න ඕනේ කියලා. ඒක ප්‍රින්සිපල් බලලා කියනවා ඉතින් එහෙම එකක් නැහැ. එහෙනම් මම කරන්නේ නැහැ. එතකොට එතනදී දැන් ඒ චරිතෙ මම හොඳ කියලා කියන්නේ එයා විදියට හිටියා. හැබැයි එයා ලෑස්තිලා හිටියා. හරි. පොදු නීතිය නම් පොදු නීතිය. දැන් බුදුහාමුදුරුවෝ පනෝප එකක් නම් ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරුවෝ පනවලා දෙනවා නැත්නම් අපි ආයතනයකට ආවට පස්සේ ඒ ආයතනයක පනවලා දෙනවා නම් දැන් අපි බයවොත් මාළන් උපහාසෙ මේ දිර ඔක්කොම බුදුහාමුදුරුවෝ පනෝප ඒවා නෑ. ඒක සමහර ඒවා අපි එතන සම්මතියට පනව ගන්නවා. එතන ඒක වෙනම දෙයක් නේ. බුදුහාමුදුරුවෝ පනෝප ටිකුත් තියෙනවා. ඊට පස්සේ මේ කාලෙට සාපේක්ෂව ඉන්න මෙතෙන්ට සාපේක්ෂව අපි සම්මුතියක් හදාගන්න. ඒක වෙනම දෙයක්. ඊට පස්සේ ඒ අතර එහෙම මිනිස්සු බලනවා සමාජයේ එහෙම නැතු මේ එයාලට ඕන විදිහට ආවුදුනේ මේ විනාවෙන්නොද මේ වැවිදින්නොද දැන් මිනිසුන් නිර්මාණය කරන්න බලනකොට එයාලගේ හිතේ ඉන්න කෙනාව අපි අපේ ජීවිතය දාන්න හදනවා. අර එයාලට ඕනේ මිනිස්සු මම ගත කරන්න ඕනේ ගැත්තේ අන්න ඒක නැති ප්‍රශ්නයක්. එතකොට මට තේරෙනවා ඒක වැරදිලා. ඒක මේ ආයතනෙ දාලත් නෑ මේක. ඒ කියන්නේ මම ඉන්නේ ආරාමේ දාලත් නෑ නැත්නම් ඒ කියන ශාසන සම්ප්‍රදාය මනෝබෝධයකුත් නෙමෙයි. මොකද මම යාමකට ඇතුල් වෙද්දි මම ඒකේ තියෙන මිනිහ දැනගෙන ඇතුල් වෙන්නේ. මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා තේ මේකට ආයෙනවා නම් මේක තියෙන. හැබැයි ඒක ලකින්න නැත්තම් ප්‍රශ්නයක්. මොකද ඒක එද්දි අපි දිහා ආවට පස්සේ එතන ප්‍රශ්න නිසා හදලා නිමිනියක්. ඉතින් එතකොට මෙන්න මේ වගේ මිනිස්සුන්ගේ තියෙන ලොකු බය මම විදියට මම ඉන්න ආසයි. මම විදියට ඉන්න ආසයි. හැබැයි මම බයයි මිනිස්සු මට කතා හදයිද? අර මිනිහා මට මොනවා කියයිද?
මොනවද හේද කියලා ඒ කියන්නේ එතකොට ඒක මම hina වෙන්න ගියත් මම වැඩක් කරන්න ගියත් මම විදිහට ජීවත් වෙන්න බයයි. හැබැයි මම ආයෙ කියනවා මම විදිහට ජීවත් වෙන්න මම මෙතන මේ හෙළුවෙන් ඉඳාද කියලා මේ හෙළුවෙන් ඉන්න එක නෙමෙයි. ඒකට ඒක ප්‍රශ්නයක් නේ. හෙළුවෙන් ඉන්න කතාව නෙමෙයි. මං කියන්නේ අපේ අභ්‍යන්තරයේ ලොකු බයක් තියෙනවා මට ඕන ජීවිතේ මං ගත කරන්න. ඉතින් එතකොට මං කියන්නේ ඒක දැන් මේ මෙහෙ වුණත් දැන් සාමාන්‍ය මෙහෙ වුණත් මං කියන දේ තමයි මෙහෙන් කවුරු හරි එළියට ගියාට පස්සේ අපි ආයෙ කියන කණ්ඩයක් නැහැ. අයා එන්න කියන්නත් ඇයි යන්නේ කියන්නත් ඒක මහා කැත වැඩක්. මිනිස්සෙගේ ස්වාධීනත්වයක් තියෙනවා. ඒ මිනිස්යාගේ ජීවිතය යාට අයිති. යා මෙතනින් ගියාට පස්සේ යා කොහෙද ගියේ යා මොකද කරන්නේ මං කියන්නේ මෙන්න මේ වගේ මිනිස්සු හරියට ඕනට තව මිනිස්සුගේ ජීවිතේ ඇලි ගන්නවා. හොයන්න පටන් ගන්නවා. ඉතින් අපි කියන්නේ මං කියන එක හරියට ඇත්ත වැඩක්. ඉතින් ඒ මිනිස්යාට මෙහි නිදහසක් නැති තැන යන්නේ. එයාට ඊට වඩා යාට තනි වෙන්න ඕනින් දැන යන්නේ. නැත්නම් වෙන පිටසක් එක්ක හරි කමන්නේ. ඒක යාගේ නිදහස. ඒ කසාද ජීවිතවල කියන ප්‍රශ්නේ කසාද ජීවිතවල තියෙන්නේ වදින්න ලේසි දියෝසෙන්ට මාර්ගයමක් ගන්න. ඉන්න අමාරු වැඩ කොටයි කියලා. මං කියන්නේ ආර අපි මේ කතාවේ අපේ ඉන්නේ නැහැ. එද්දි වාර නීති ටිකක් තියෙනවා. ඔයා කැමති නම් ඔන්න මේ රූල්ස් ටිකක් තියෙනවා. සම්මුති කැමති නම් නෙමෙයි. හැබැයි ආවට පස්සේ මේ සම්මුති කරන්න යන්න බෑ. ඒවට නිකන් අපි කරගෙන අර ගොම්පාට සමහර ගැගේම තියෙන වල වැඩ කරන්න කිස්සුවක් එක ගොම්පාට අවශ්‍ය නැහැ. ඒ බෑ ගොම්පාට දාන්න බෑ. හැබැයි මෙන්න නීතිය මෙන්න මේක කැප්ටන් බලෙන් ඉන්න කියන්නේ බලෙන් ගන්න යන්නේ නැහැ කාව. බලෙන් අපි කවාටවත් එන්න කියන්නවත් නැහැ. බලෙන් ඉන්නේ නැහැ. ඔයාගේ කැමැත්ත. ඔයා ඉල්ලන් කන්නේ. ඔයා ඉල්ලන් ගන්නේ. ඉතින් ඔයා ඉන්නේ කිව්වේ නෑ දැන් මේ කාවෝ මේ මෙහෙම කියලා සුර අංග වටේ පොරොවේ නෑ. මෙන්න තියෙනවා. කැමැතිද? මෙහෙම chance එකක් තියෙනවා. ඒ ටික වෙන්න. හැබැයි මේ ඉදිරියොත් මේ වගේ තියෙනවා. කැමති නම් පරිපෝකමු. සාකරුවත් බලයි ගන්න. හැබැයි හරියම නිදහස් දෙයක තමයි මහානක වෙන්නේ නිදහස. සියලු වලදී කිසිම රූල්ස් එකක් නැහැ. යන්න දවසට කිසිම රූල් එකක් එද්දි විතරයි නීති තියෙන්නේ. එනවා නම් මෙන්න දස් ශික්ෂාපද තියෙනවා මෙන්න මේ රූල්ස් ටික තියෙනවා කැමතිද? මොකද කියන්නේ ඇග්‍රීමන්ට් එකට සයින් කරනවාද? කැමතිද? එහෙනම් සබ්බදුක්ඛ නිස්සාර නිබ්බාන කියලා ඉල්ලන්න. ඇග්‍රීමන්ට් එක සයින් කරන්න. සත්‍ය කරණතා එවන් කාසාරං ගහිතා පබ්බාජේ බම්බන්ති. මට මේක දෙන්න. අනුකම්පා කරලා ඉල්ලන ඇග්‍රීමන්ට් එක ගහනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ යන දවසට ඕන විදිහකට ඒ යන අමුතු අස්සන් කරලා යන්න ඕනේ. සම්පූර්ණ නිදහස තියෙනවා. මේ මහානගමේ මට දැනෙන්නේ සම්පූර්ණ එද්දි විතරයි. එද්දි මේක ඇතුලේ ඉන්නවා නම් මේක ඉන්න යන දවසට ප්‍රශ්නයක් නෑ. හැබැයි ආයේ එනවනම් ආයෙත් ඔයාලට මේ නිදි පද්ධතිය ඇතුලේ වෙනවා. ආයෙ මේකට එන්න වෙනවා. නැත්නම් හැබැයි ඔයාලට ඒ වගේ බලන්න මට නම් තේරෙන්නේ මහානගමේ තියෙන සම්පූර්ණ නිදහස. සම්පූර්ණ යා බලෙන් ඇතුල් කරගන්නෙත් නෑ. සහ ඒ වගේම බලෙන් තියාගන්නෙත් නෑ. ගියාට පස්සේ බලෙන් ගිහලා ආපහු ගෙල්ලා තියාගෙන කියන්නේ. එයාට සම්පූර්ණ අයිතිය තියෙනවා. සම්පූර්ණ යා නිදහස තියෙනවා. ඉතින් මට තේරෙන්නේ ඒක හරිය ඒක ලස්සනයි ඒ සාසන. ඒ සාසන සම්ප්‍රදාය කසාද වගේ මිනිස්සු කියලා කරන සාස්සා නෙමෙයි. අමාරුවේ හරින්න ඕන එකක් නෙමෙයි. ඒක යා කැමති මොකද? හැබැයි ඉන්නකන් අර ටික කරන්න වෙනවා. අර ඒක අනුගමනය කරන්න එතෙන්ට. ඉතින් එතකොට මට තේරෙන්නේ මේ මහාන ජීවිතයේ හෝ මේ ශාසන සම්ප්‍රදායේ මිනිස්සුගේ ආත්මයක් කන්ට්‍රෝල් කරන්න යන්නේ නැහැ. ආත්මවලට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. එයා කැමැත්තෙන් කිව්වොත් මාව හදලා දෙන්න කියලා මගේ දුර්වලතා හදා කියලා එහෙනම් එන්නේ ඒක. ඒතකොට දෙන්නේ හැබැයි නෑ මට බෑ මට මගේ දුර්වලතාවයක ඉන්න ඕන නම් කියන්නේ. ඉතින් යාට සම්පූර්ණ නිදහස දීලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඒක හරියම මේ නිදහස් මං කියන්නේ ඒ වගේ තමයි ජීවිතය. ජීවිතයක් මොකද මං කරන දේ මම වගේ කියන්නේ. මම ගන්න ඩිසිෂන් වලට මම වාක්‍ය කවුරුත් එක වාක්‍ය කියන්න ඕනේ නැහැ. මට සිගරට් බොන්න නම් සිගරට් බොන්න ප්‍රශ්නයක් නැහැ. අපි මේ සීමාවද නෙමෙයි වාක්‍ය. ඒක කවුරුත් වගේ කියන්නේ නැහැ. ඉතින් මේක තමයි මේ කියන රෝග වලට ප්‍රශ්නයක් නැහැ. අන්න ඒකට මම කියන මනුෂ්‍යයාට අයිතිය තියෙන්න ඕනේ. මනුෂ්‍යෙක්ට අයිතිය තියෙන්න ඕනේ සම්පූර්ණ තමන් වෙන්න. හැබැයි සමාජ මේකට දෙන්නේ සමාජ මේකට දෙන්නේ අර ඒතර ඔසුකම තවතාවක් කියන එයා පොඩි කාලේ කොණ්ඩේ වල තියනවලු කොණ්ඩේ වල පස්සේ ඔසු කියන යාගේ දේශනාවකදී එයාගේ පොඩි කාලේ කොණ්ඩේ වල තියෙද්දි මිනිස්සු කියනවලු එයාගේ පුතා මේ කොණ්ඩේ වල එහෙම පිළිවිනමයි කොණ්ඩේ වලද ගෑල්ලාමයි වගේ අනම්මනම් කියලා කියන තාත්තා කියනවලු මේ කොණ්ඩේ කපන්න ගොඩ ඉතින් මට දැනෙන ජීවිතේ මේ කොණ්ඩේ වගේ
ඒක මට දැන්න මගේ ජීවිතේ මට කොල්ල වහන්න ඕන කිව්වා. මොකද කළේ තාත්තා ගෙල්ලා යාගේ ඇඳුම් ෂොප් එකක් තියලා තියෙනනේ. ඒකට ගිහුව ගමන් පික් හතරක් කරන් කොල්ල හැදුවා. මොකෝත් කිව්වේ නැහැ ලෝක නිස්සද්ද වෙයි කියලා. නේද වෙයි කියලා නිස්සද්ද ඒක මොකද කියන්නේ නේද මම කියන්න දෙයක් නැහැ. හරි ඒත් මම ඉතින් ඔයාට ඔබ දිනවා. ඒකද දැන් මම ආයෙ මට ඕන දේ කරන්න කිව්වා. කියලා ඊට පස්සේ එයා ගිහලා එයාගේ ඔය මේ එක මිනිස්සෙක් කියලා දෙන අඳුරන කෙනෙක් ඔය බාබරේ කෙනෙක් කියලා තට්ටේ ගන්න. ඉන්දියාවේ සාමාන්‍ය පින් ළමයි තට්ටේ ගන්නේ තාත්තා මරන පස්සේ. තාත්තා මරනාට පස්සේ තමයි තට්ටේ ගන්නේ. තාත්තා මරන තට්ටේ ගාවට පස්සේ ගිහිල්ලා එයා මොකද කරේ මගේ තට්ටේ ගන්නවා. ඉතින් ගෙදර එද්දි ඉතින් තාත්තා ඔය මොකද කරගන්නේ? ඔයාට පුළුවන් දේ ඔයා කළා මට පුළුවන් දේ මම කරා. ඒ දෙක කිව්ව තාත්තා උත්තර දෙන්න බෑ. දැන් මේ ෂොප් එකට ආව මේ තාත්තා මැරිලා මෙයාගේ තාත්තා මැරිලා කියලා මොනවා. ඉතින් එතකොට එයා එතන යා කියන්නේ මේ යාගේ යා ජීවිතේ යාට ඕන විදිහට ගත කරා. යාට ඕන ජීවිතේ ගත කරා. යා කියන්නේ මිනිස්සු මොන කතා කිව්වත් මොන පද හැදුවත් මොන දේ ගැව්වත් මම මට ඕනේ මගේ ජීවිතේ ගත කරලා මම හැරුවා. මට අවශ්‍ය ජීවිතේ මං කියන්නේ අන්‍යගේ මිනිස්සු පණ බයයි Tamanට ආයේ ජීවිතේ ගත කරා. හැබැයි මම ආයේ කියනවා Tamanට ආයේ ජීවිතේ ගත කරන්න කියලා ඕසෝ කිව් එක වර්ධ තියාගන්න. ඉස්කෝලේ රූල්ස් එකක් තියනවා නම් ඔප්පිය දාන්න. ඒව නැතුව එක එක්කෙනා කියන පදේට නන්නේ නැහැ කියන්නේ. ඒකත් යට. හැබැයි ඒ යටත් වෙලා හැබැයි නැත්තම් මොකද කරන්නේ? අපේ මිනිස්සුන්ට වෙන්නේ Tamanට ඕන ජීවිතය Taman ආසේ තියාගෙන අරයට ඕනින්ද මෙයාට ඕනින්ද අරයට ඕනින්ද අපි ජීවිත ගත කරන්නේ. එයාට ඕන ජීවිතය අපේ අම්මට ඕන ජීවිතේ තාත්තට ඕන ජීවිතේ අරයට ඕන ජීවිතේ ගත කරන්න ගියම අපිට තේරෙනවා අපිට අපි ඉගෙන ජීවිතයක නෙවෙයි. ඉතින් අපිට පුදුම ද්වේෂයක් තියෙනවා. හැබැයි අපි පණ බයයි අපේ ඕන ජීවිතේ ගත කරන්නේ. අන්නේ වගේ පණ බයක් දගෙන මං කියන්නේ ඒ බය එන්නේ මම ඒ සමාජයේ ඕනට වඩා අහන නිසා. සමාජයේ යම් තත්ත්වයක් වැල්යු එකක් බලාපොරොත්තු නිසා. ඒක හොඳම දේ තමයි ලෝකෙට බඹ ගහන්න කියන්නේ. හැබැයි මට හිතෙන්නේ අපි මහානකමට එද්දී ගතිය අපේ තියෙනවා. නැත්නම් ඉන්න බෑනේ. අම්මලාට බඹ ගහ ගන්න කියන්නේ නැතුව. තාත්තලාට බඹ ගහ ගන්න කියන්නේ නැතුව. ගිරින්දර ස්වාමියාට බඹ ගහ ගන්න කියන්නේ නැතුව ඉන්න අමාරුයි නේද? ඒ කියන්නේ අපේ ASCII තියෙනවා අපි මේකට පරිදි අපේ හිතුවක්කාර ගතිය. ඔය නිකන් මොරාල් එක අපිට ඒකයි අපි බය නැතුව කියලා ඔයාලා ඕන එකක් හිතාගන්න. මට දැනෙන ජීවිතේ මම ගත කරා. ඒක හොඳයි. හැබැයි ඒ දැනෙන ජීවිතේ ගත කරන්න කියනකොට අපි හිතන්නේ නැහැ ඕන දෙනෙක් ඕන කතාවක් කියන්නේ. ඕන වචනයක් කියන්නේ හැබැයි මගේ හර්ධ සාක්ෂිය මට කියනවා මම ඒකෙන් තව කෙනෙක්ට අයහපතක් කරන්නේ නැහැ. මට ජීවිතේ දැනෙන ජීවිතේ ගත කරන ඒකෙන් තව කෙනෙක්ට මම හානියක් කරන්නේ නැත්නම් ඉච්චර. ඒ නැදේ මිනිස්සු මොනවා කිව්වත් මොන වචන හැදුවත් ප්‍රශ්න. මොකද මම අතින් යාලට හානියක් කරන්නේ නැහැ මම යාලට වාදයක් දෙන්නේ නැහැ. අන්න එතකොට මම කියන්නේ අන්නේ නිදහස කියන එක කියන්නේ. කෙනෙක් බුද්ධි විඳ ගත්තට පස්සේ කෙනෙක් හොරු වෙන්න ගත්තට පස්සේ අන්න එතකොට යාගේ අර බය කැලල කඩලා කුඩු වෙනවා. ඉතින් හොඳයි අපිට ටිකක් පොඩි මොනවා සාකච්ඡාවක් කරමු අපිට මේ මොනවද මේ කියමු. දැන් මේ වෙලාවේ මට මතක් වෙච්ච දේක් කිව්වේ. මේ බය පිළිබඳව තව මොනවද තමයි තේරෙන දැනෙන පැහැදිලි ධර්ම සාකච්ඡාවක් විදිහට. අර ප්‍රථමාපේ කාමා ද්විතියාර්ථ උච්චති කියලා කියනවානේ. කියන්නේ ඒක පිළිවෙලක් කියලා කිව්වට ඒක නැවත නැවත ඉස්මතු වෙනවනේ. ඔව් පිළිවෙලක් කියලා කියන්නේ අර අපි ඕනම දෙයක් ඕනස් පොතක සසඳහන් කරද්දී පිළිවෙලක් හදනවානේ. ඒ වුණාට ජීවිතේදී ඔය පිළිවෙලක් නැහැ. ජීවිතේට පිළිවෙලක් නැහැ. ඒකට අපි මොනවා හරි දෙයක් පොතක ලියද්දී ඒකෙදින් අර අංක 1 2 3 4 8 කරුණු 2 කරුණු ඒසේ එකේ කරුණු සිද්ධ වෙලා ආයෙ දෙකේ කරුණු කියන්නේ නැහැ. ඒක ඉතින් අරවන් නිකන් අර සටහන් අරක හැබැයි දැන් අර පඨමාදේ කාමා කිව්වට දැන් මුලින්ම කාමාශාව කිව්වට දැන් අරතිය සමහරලාවට මේ අපිට අරතිය එන්න පුළුවන්. අරතිය කියලා කියන්නේ අධි කුසලයට අකමැත්ත. මේ භාවනා කරගෙන යන ජීවිතේට මේකට ආස නැහැ. එන්න මොකද උදකලාව නෙවෙයි. මේ උදකලාව වෙන්න පටන් ගන්නවා, මේ තනිකම වෙන්න පටන් ගන්නවා, මේ අභ්‍යාස ඇතුළට පාළුව දැනෙන්න ගන්නවා. ඉතින් එතකොට සමහරට ඒක ඉස්සෙල්ලා ඇවිල්ලා තමයි අපි කාම ගන්න පටන් ගන්න දෙන්නේ. ඒ නිසා මුලින්ම අරතිය කියන්නේ අරතිය අපිට හොඳට වෙනවා අර පාළුව එන්නේ ඒ පාළුව ඒ තනිකමේ උදකලාව දරා ගන්න බැරුව. තනිකම දරා ගන්න බැරුව අපි මැසේජ් ගලා කාමේ වෙනවා. ඒක දෙකට එන්න පුළුවන් ඉතින් නේ. ඒක දෙකට එන්න පුළුවන්. ඒක ගොඩස් එකක් පිළිවෙලට යනවා කියන්නේ බෑ. ඉතින් වැඩේ තියෙන්නේ ඉතින්
තමන්ට ඉතින් වැඩේ දෙන්නේ තමන්ගේ සිත එක්ක යුද්ධයක් තියෙන්නේ. සිත එක්ක සරණක් තියෙන එක සරණ කිව්වට ඒක සරණක් කියනවට වඩා මට දෙන සරණ කරන්න ගියාම ආයෙත් ඔය දැන් මම ලිංගිකත්වයට විරුද්ධව සටන් කරන්න ගියොත් එහෙනම් මට ලිංගික සිතිවිලි වෙන්න ගන්නවා. බලන්න ඕනවට වඩා ලිංගිකත්වයට විරුද්ධව කතා කරන්න කියලා බලන්න. එයාලා වැඩිපුරම ඒව ගැනමයි හිතන්නේ. ප්‍රතික්ෂේප කරන්න ගියත් ආයෙ දැන් ලිංගිකත්වයේ මට තේරෙන්නේ දැන් ඔය අරතිය වගේ දෙයකදී එද්දී කාමයේ වගේ එකක් එද්දී කරන්න තියෙන්නේ ඕකක රිජෙක්ට් කරලා සටන් කරනවට වඩා ඕක කොහොම තියෙන්න ඇරලා ඇතුලේ ඕක ප්‍රතික්ෂේප කරනවට තමන්ගේ අර සතිය දියුණු කරගෙන තමන්ගේ කර්මස්ථානේ හිත තියාගෙන ගියා නම් තමන්ගේ ඉන්නේ තමන්ගේ අභ්‍යන්තර කය දැනීම හරි වගේ දෙයකට හිත තියාගෙන ගියා නම් අරක ඉබේම ගෙවිලා යනවා. අරතිය ආවට පස්සේ හිත කියනනේ දැන් ඇති දැන් නැගිටලා යන්න භාවනා කරන්න බෑ අද නම් එපා වෙලා තියෙන්නේ කියලා ඔය හිතට ඕක කියන්න දීලා තමන් ටයිම් ටේබල් එකේ ඉන්න යනවා. අර ඕනකට ඕක නෑ මම මෙහෙම හිතනවා මෙහෙම හිතනවා කියලා ඕක එක සටන් ගන්න ගියාම ඕකමයි එන්න බන්නේ ආය අපෝ බෑ කියලා. දැන් මට තේරෙන්නේ ඕක සටන් කරනවට වඩා හොඳම දේ තමයි ඔය මායයට නටන්න දීලා කාමයට ඔය පොඩක් පොඩක් දඟලන්න දෙනවා. එපා වීම ඔහේ තියෙන්න ඇරලා මම පුළුවන් තරම් සාමාන්‍ය විදිහට බණ අහගෙන සාමාන්‍ය වෙනදා වීම සක්මන් කරගෙන වෙනදාගේ පරියන්කම් කරගෙන යනවා. උඩ යනවා මේ එපා වෙන්න. උඩින් අපෝ ඇති මේක ඇති මොන කාලයද? හැබැයි එපා වුණා කියලා ආයෙ ගිහිල්ලා අරගෙන කරන්න දෙයක්වත් නැහැ. දැන් මේක එපා කියලා ආයෙ සදපදින්න ඒක ඇත්තට නැහැ කියලා දන්නවා. මේක එපා කියලා දැකලි වැටිච්ච වලින් පොඩිනවා මිසක් එන කරන්න දෙයක් නැහැ. ඉතින් අපි හිතගෙන දැන් එපා කියලා කරන හැබැයි මොනවද කරන්නේ? වැඩන්නේ. කසාදපදින්න මීටකට පරිප්පුවන්නේ. ආයෙ බැඳින් හදාගෙන ලෝකයක් හදාගෙන දඟලනවා කියන්නේ මීට වඩා වෙනසක් නේ ජොබ් කරලා. ඊට වඩා මේක හරහා යනවා. ඒකට බැරිකමට යනවා අන්නේ තමන්ට තේරෙනවා ඇත්තටම තමන්ට අර කාමයට අවශ්‍යතාවයට වඩා මේ තියෙන්නේ මෙතන තමන්ට ඕනේ කාමයේ නෙවෙයි මේ තියෙන්නේ මේ යන කුසලයට පොඩි වෛරයක් තියෙනවා. කාමයේ ලොකුට අවශ්‍ය නෙවෙයි අර මේක ගැඹුරට යද්දි තනිකර මම හදාගත්ත ලෝක ඔක්කොම දිය කළා තනිකර ඉන්නේ පාළුවකටනේ යන්නේ. ඒ නිසා කාට හරි ඉතින් මෙමය. පාළුව සෙට් වෙලා තියෙනවා නම් තේරුම් ගන්න හරි. භාවනාව වැඩේ කරලා දිනවා කමටහන තමන් අතින් දැන හෝ නොදැන භාවනාව වෙලා තියෙනවා. කර්මස්ථානේ හරියට වැඩ කරලා තියෙනවා. කර්මස්ථානේ හරියට වැඩ කරා නම් භාවනාව හරියට වැඩ කරා නම් වණහන් ඉදි හරි භාවනාව වැඩලා තියෙනවා. අමුතෙන් යා පරියන්කලේ නැති වුණා දේශනාව හරහා භාවනාව වැඩලා තියෙනවා. ඒකයි දැන් අපිට හොයන්න බෑ අපි දන්නේ භාවනා කරනවා කිව්වහම මේ වාඩි වෙලා පරියන්ක ඉන්නයට භාවනාව වෙනව නැහැ. සමහර අයට දේශනාව තුළ භාවනාව සිද්ධ වෙනවා. දේශනාව තුළ අවශ්‍ය ගැඹුරු සතිය හරහා ඒ සයිලන්ට් එකට යනවා. ඒක හරහා ආයෙ අර සෙට් වෙනවා. අර කොහෙන් ගියද දේශනාවල් විතර දේශනා ආයෙත් විතර ඔක සෙට් වෙනවා. ඒ ළඟ දේශනාවත් එක්ක යද්දී ළඟ ඔක හදලා ලෝක කඩනවානේ. කැරෙන්න අරක ඉස්සරහට එනවා. ඒකයි ගොඩාක් දේශනාදීදී ප්‍රශ්නේ එක. ඕක ටිකක් පොඩ්ඩක් දල දේශනාවක් කරලා ඊළඟ ලබන මාසේ පොයිට වගේ දේශනාවක් තිබ්බනම් එතකොට පොඩ්ඩක් ඔයාලා අපිට පොඩ්ඩක් වෙන පිස්සුකට ගිහිල්ලා නෝමල් වෙලා ටිකක් ජීවත් වෙන්න කාලයක් හම්බුනේ මේක අදක් තියෙනවා ආයෙකටක් තියෙනවා ආය අනිද්දාක් තියෙනවා එතකොට හිතට නිකන් දෙන්නේ නැහැ ස්පාසුව අදක් තියෙනවා හෙටක් තියෙනවා අනිද්දාක් තියෙනවා එතකොට ටිකක් අහන පොඩි නිවාඩු දවසක් නැද්ද ඔකට මේ දේශනාවල් නැති දවසක් වගේ එක නිකන් ඉස්කෝ මිනිස්සු බලන්න මිනිස්සු දැන් නිවාඩු දවස් කියලා මොකද කරන්න කියලා නිවාඩු දැන් හොලිඩේ එකක් ආව ගමන් සිකුරාදට මම දැන් මිනිස්සු කරන්නේ ආයෙත් කොහෙද ආයෙත් යන්නේ මිනිස්සු ඉන්න දැනගටම රෙස්ට් එකේ ඉන්න කියලා මිනිස්සු රෙස්ට් කරන්නේ නැහැ ආයෙත් මිනිස්සු ඉන්න බීච් එකට යනවා පන්සලකට යනවා ඊළඟ ආයෙත් අර මිනිස්සු පොඩි ඇදලා තමයි ඉන්න හොයන්නේ අර කරපු අරමුණ විතරයි වෙනස් කරන්නේ මිනිස්සු හොදකලාවට ආසෙ නැහැ මිනිස්සු මට පොඩ්ඩක් හොදකලා වෙන්න ඕන කියලා ආයෙ හොයන්නේ මිනිස්සුව ඒකයි බුදුහාමරේ පවිත්‍ර සායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකාරාමස් මේ ධර්මය අවබෝධ කරන්නේ හොදකලාවට ඇලිච්ච කෙනෙක් විවේකයට ඇලිච්ච කෙනෙක් නේද මේ ඝන සංගනිකාර කියන්නේ පිරිසත් එක්ක ඉන්න ආසය නෙවෙයි පිරිසට ඇලිච්ච අය නෙවෙයි ඒ පිරිසට ඇලෙන්නේ බයින්දනේ අපි හොදකලාවට බයින්දයි අපේ ගෲප් එක සෙට් එක අපේ බජාර් එක අපේ කල්ලි අපි කියන්නේ 44 කල්ලි 54 කල්ලි කියන්නේ අපේ කාමරේ කල්ලි
මේ ආරාමය ඇතුලේ හදාගන්න යපු ඔක්කොම දැල්ලා මේක ඇතුලේ හදාගන්න අපේ සෙට් එක. නේ 4 ගල්ලිය 5 ගල්ලිය 3 ගල්ලිය අඩුම ගානේ 3ක්වත් ඕනේ. එතකොට තමයි පොඩි ගේම් ටිකක් තියෙන්නේ. ඒක බුදුහාරගේ තනියෙන් වගේ හිටියොත් බ්‍රහ්මයා වගේ, දෙන්නෙක් හිටියොත් දෙවියෙක් වගේ, තුන්දෙනෙක් හිටියොත් කොලාහලයක් තමයි. තනියම හිටියනම් මේ බ්‍රහ්මයාගේ ඉන්න පුළුවන් නෑ එකෙක්වත් නෑ, පදිරි වෙන්නේ නෑ. ඉන්න පුළුවන්. අජාවා කියලා තනි බ්‍රහ්මයා වගේ කාටවත් හේතු වෙලා නෑ. කාටවත් එක්ක ඔයාලා දුව මට බජාරේ ගෝනේ හොයන්නේ කොහෙවත්. ඕත තනි බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකේ නෑනේ ගෑනු කියලා જાතිය පිරිමින්නේ. බ්‍රහ්ම ලෝකේ ගෑනු පිරිමින්නේ. දැන් බ්‍රහ්මයා කියන එක පිරිමි කියන්නේ නැහැ නේ ලෝකේ ගෑනු ඉන්න බෑ. සාපේක්ෂ වෙන්න බෑ. බ්‍රහ්ම ලෝකේ ගෑනු පිරිමි. නම නිකන් ඇයි බ්‍රහ්ම කියන්නේ අපි පිළිගතියක් දැනෙන්නේ අපි. ඒ වුණාට පිරිමි පවතින කාන්ත බ්‍රහ්මනියෝ නෑනේ කාන්ත බ්‍රහ්ම ලෝකේ. දිව්‍ය ලෝකේ තමයි ඉන්නේ දිව්‍යාගනාව දෙන්නේ. එතන නිකන් පොඩි එතන තියෙන ලව් අප්‍යාස. එතන තියෙන්නේ මල් කැරේවි සුරංගනා කතා. එතන ලව් අප්‍යාස තියෙන්නේ. දෙන්නේ කිව්වොත් නිකන් දෙවියෝ වගේ. එතන නිකන් මල් කඩන්න තමයි තියෙන්නේ ගිහිල්ලා. තුන් දෙනෙක් හිටපු ගම කොලහලයක් තමයි. ඉතින් ඉරගා අරගෙන ඔයාට කිව්වොත් ඔයා ගැන මට ආරයා මෙහෙම කිව්වා. ආරයා මෙයාට කිව්වා මෙයා ආරයාට කිව්වා. තුන් දෙනා විලාසක් කරලා තුනට බෙදුවා. තුන් දෙනා තුනට බෙදෙන්න පටන් ගන්නවා. ඊටෙන් දැන් කියන්නේ ඒ වගේ උදාහරණයක් බ්‍රහ්මීක වගේ ඉන්න. දෙවෙනෙක් ගැන අපේක්ෂා නැතුව ඉන්න. දෙන්නෙක් ගැන මහා බ්‍රහ්මයා වගේ ඉන්න තියෙනවා. දැන් නිකන් නේද තුන් දෙනෙක් එකතු වෙච්චිනවා කොහොමද? ඉතින් ඔන්න ඔයගේ මේ කතාව ඇතුලේ තියෙනවා. ඉතින් ඉතින් අපි මේකට ආසනේ අපි බලන්නෙම ගිහිල්ලා හොලිඩේ එකක් කියලා අපි නිකන් මේ හැමදාම දේශනා තියනවා කියලා මේක මහන්සි කියලා ආයෙ බලන්නේ කොහේ බජාර එකකින් කයිවරු ගන්න. ඒ නිවාඩු දවසේ බලනවා දේශනා බුද්ධ නිවාඩුද ඕකද ගැන ඇවිල්ලා තව පිටට අමුතු පරියක් කරන්නේ නැහැ. ඒ ගිහිල්ලා එක්ක බුදිය ගන්නේ එක්ක මොකක් හරි වැඩි ඉස්සරදී එක්ක නිකන් කයිවරු ගහනවා දෙටි වටයක් හදාගෙන. ඉතින් ඔබ සහායෙ දිනවා. ඒව රෙස් ගන්නවා කියලා මට නම් තේරෙන්නේ කට්ටිය මේ දැන් සිකුරාදා නිවාඩු වෙනවා කියලා බලන්න මිනිස්සු කරන්නේ බොනේ එකයි. සිකුරාදා ජොබ් එක කරලා නිවාඩු කියලා ඒ දවස් දෙකේ කරන්නේ මොකද රෙස් කරනවා නෙමෙයි. ඒකේ ඔය සෙන්සුරාල් ඉඳලු මේ වැඩිම ස්ත්‍රී දූෂණ ලංකාවේ වෙන්නේ. ස්ත්‍රී දූෂණ වෙන්නේ, ව්‍යාහාර ඇක්සිඩන්ට් වෙන්නේ. ඔය ඔක්කොම ප්‍රශ්න වැඩිපුර තියෙන්නේ සෙන්සුරාල්ද. අනිත් දවස්වල වැඩ කරන දවස්වල ප්‍රශ්න නැහැ. වැඩ නැති වෙච්ච දවස්වල තමයි ප්‍රශ්න ඔක්කොම පොලිසියට වැඩි දවස්වල. ඒ කියන්නේ මිනිස්සුන්ට හොදකලාව ඉන්න බෑ. හොදකලාව ආවම මිනිස්සු තව විශ්වාස හදා ගන්න ඕනේ. එහෙම මිනිස්සුන්ට මේ එහෙම දවස් පහක් වැඩ කරලා රෙස්ට් විවේකයෙන් ඉන්නේ නෑ මිනිස්සු. කවම මොනවද මිනිස්සු කරා. අනේ මොකද ගණන් කරන්නේ එකපාරක් කිව්වා. දේශනාවත්. එතකොට මෙන්න මේ වගේ අපි බලන්න ඕනේ මෙන්න මේ වගේ අපි රෙස්ට් කියලා ගන්න අපි විවේකයට කියලා අපි විවේකයේ කියලා සමහරට අපි හොයන්නේ තවත් ඉරිසද්දරීට ක්‍රමයක්. තවත් ඇලෙන ක්‍රමයක්. තවත් ඇලෙන ක්‍රමයක්, තවත් පිරිසදට දෙන ක්‍රමයක්. ඕක. අන්තිම තමයි හිතේ ඇති. ඒක තමයි මේ මානසම මාර්ගය. බලන්න අපි හොඳට බලන්න මම මේක ඇතුළේ බලන්නේ අපේ සෙට් එකක් හදන්න, අපේ කල්ලියක් හදන්න. අපේ බජාර් එකක් හදලා ආයෙ මම ගිහිල්ලා උදකලාවට බයින්ද බජාර් එකේ ඉන්නද කියලා තම තමන්ට තමන් තේරුණා. හිතියට අපි පිරිසක් අදිනවා ඇතුලේ බ්‍රහ්මයා වගේ තමයි. එක්කල ඉන්නලායේ කට්ටිය මුල් කතා කරන ඉනාලා එච්චර යන්නම් කියලා ආයෙ එච්චර. ඉතින් එහාට ආයෙ ප්‍රයිවට් කනෙක්ෂන්, ෆෝන් කනෙක්ෂන් අපි ආයෙ වෙනම හම්බෙලා කයිවාරු ගාවන්නත් ඕනේ නැහැ. මේ ඇදී මේ වෙලාව හම්බෙනවා ඉතින් ඕන දෙයක් කතා කරමු, ඕන දෙයක් විසඳගමු. ඉතින් එච්චරයි මේ දවස්වල ගම්මින් පැයකමාරද. ඔබට දෙහෙම බෑ ඉඳලා නිකන් ආයෙ ගිහලා දැම්මම අවුල් වගේ කාමරේට. ආයෙම ඉඳලා ආයෙ බලන මරණ ඇඩික්ෂන් එක නේ නිකන් එනකම සමහර ලෝකල් එකක් හරි කඩේ තියන් ඉන්නේ හරි අමාරුයි නිකන් උදකලා ඉඳි ඊට දුම් පාරක් හරි ගවන්නේ යනවා නේද මොකක් හරි ගවන්නේ එක්ක මොනවද හපන්න දෙයක් හරි නැද්ද එක්ක හපන්න දෙයක් හොයන එක්ක දුමක් හොයනවා ඒ වෙලෙන් නැන කයිවාරුවක් කරලා Facebook එකේ උඩයට යන්න බලන්න දැන් හිටපන් ගිහිල්ලා පොඩ්ඩක් ඉන්නම බෑ ඒක ඉස්සෙම බෑ මොනවා හරි අර රෙස් කියලා බලන්න විවේකී කියලා කරන්නේ මොකද්ද කියලා ඔබටම තේරෙයි අද දේශනාව නැත්තම් මොකද කරන්නේ විවේකී කියලා. ඉතින් හොඳට බලන්න ඉඳලා තව මොනවා හරි විශ්සුක තමයි ඉන්නේ. තව මීට වඩා පිළිසත් එක්ක සෙට් වෙන මොනවා හරි වැඩක් දාගන්න. මොනවා හරි අරමුණු ටිකක් හොයාගන්න. ඒ නිසා අපිට එතකොට තේරෙනවා මේකට පුදුම විදියට නිවනට අපි බයයි. නිවන්ට වෛර කරනවා. මේ හුදකලාවට අකමැති. මේ ඉඳා මොකක් හරි වල.
ඒකෙන් කියන්නේ මේ හුදකලාව ඉන්නකොට වැඩක් නොකර මොකුත් නොකර බුදිය ගන්න එකක් නෙමෙයි. හැමදෙරෝනේ ඔව්. හුදකලාවේ ඉන්නවා කියන එකයි අර වැඩත් එක්ක බිසි වෙලා ඉන්නවා කියන එකයි හුදකලාවට බයින් දෙයාම වෙන්නේ. ඒක හැබැයි හේතු දෙකක් තියෙනවා. වැඩක් කරනකොට නෑ ඒකට මෙන්න දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි මම ඒකට මෙහෙම උදාහරණයක් කියන්න. දැන් මම භාවනා කරගෙන යනවා කියන්නේ. භාවනා කරගෙන යද්දී එන්නේ ඔයා හුදකලාවට යනවනේ. ඒ හුදකලාවට යන වෙලාවේදී මට භාවනා ගුරුවරයා දීපු හොඳ කමඨාණක් තමයි. ඒ වෙලාවේ එන අමාරු මේ ඔක්කොම දමලා ගහලා ඉන්නවා. මේ ඔක්කොම දමලා ගහලා යන්නේ හිතෙනවා මේවා ඇති කියලා හිතෙනවා. මේ සංකල්පෝ මන්ද ඇතුලේ නුරුස්නා ගතියක් එනවා. මේ ඔක්කොම නුරුස්නා වෙනවා. මේ ඉන්නයි එපා වෙනවා, ගුරුවරු එපා වෙනවා. මේ ඔක්කොම එපා වෙච්ච නුරුස්නා ස්වභාවයක් ඇතුලට එන්න ගන්නවා. ඒ ඉන්න ගතට පස්සේ පුළුවන් ද මට කිව්ව බලන්න කියලා මම බුදුහාමුදුරන්ගේ ජීවිතය පූජා කරලා තියෙනවා. ධර්මයට මගේ ජීවිතය පූජා කරලා තියෙනවා. සංඝ රත්නයේ ජීවිතය පූජා කරලා ඉතින් මම ත්‍රිවිධ රත්නයේ ජීවිතය පූජා කරා නම් මට අයිතියක් නැහැ කියන ගන්න මම ඔන්න දුන්නා. ඒක මා සෝකමැත්තේ පූජා කරා. මෙන්න ඔබ වහන්සේට මගේ ජීවිතය දුන්නා. ඔබ වහන්සේ කැමති දෙයක් කරන්න. ඔබ වහන්සේ නම් පුච්ච කරන එක්ක මරා ගන්නවා කියලා එකක් අර ගුරුවරයාට ආත්මය පූජා කරනවා. ඒක හරි ලේස් කියන්නේ ඒක අමාරුයි. ඒකෝට ඉතින් මට මං ගැන දින්න ගන්න බෑ. මම මාව අතහැරලා දාන්නේ මම මගේ ආත්මය ඔබ වහන්සේ දීලා තියෙනවා. ඔයාගේ ආත්මය වටින්නේ නැහැ. ඒක කුණු ගොඩක් නෙවෙයි. ඒ තව කෙනෙක්ගේ ආත්මය ගුරුවරයාට වැඩක් නැහැ. ඒක වෙන ජරාවල ඔබ කියන්නේ කිව්වොත් එහෙම. දැන් හැම කෙනෙක්ගේම ආත්මය දුන්නට මේ වටින මැනිකක් දෙනවා නෙවෙයි. නැත්නම් අම්මෝ මම ඔබ වහන්සේ දීලා තියෙන ගමන් නම් මැනිකක් දුන්නා කියලා හිතන්නේ. මදයක් නෙවෙයි. මම මේ කල්පනා කරන මේ දවස්වල තවත් මේ ඉන්න කට්ටිය වෙන්නොත් මොන කරදරයක් වෙයිද? තව ආත්ම ටිකක් මේක આવොත් එහෙම ඔහු විදානේ ප්‍රතිගත කරන්න හම්බෙන්නේ නැහැ. මොකද යකාටල තමයි ඉඳ වෙන්නේ. ඒ ඉතින් මේ වගේ දින වරදයක් කරද්දී මොකක් හරි කොයි උදාහරණ මෙහෙවැල්ලා මෙහෙ බලන්න බෑ මොවාරි පිස්සු ගන්න. අරේ බලද්දී කොයි කිල්ලද මොකක් කළාද කියලා හරිම ඉතින් මං කල්පනා කරේ ඒ ඉතින් අම්මෝ ආත්ම ගන්න එක දාන්න පදයක්. ඒක ඇත්තටම මං කල්පනා කරා අම්මෝ මේ ගුරු පැත්තට යන්න ඕනේ තමයි මේ නිවන් දකින්න මේකත් මේ පරිප්පුවත් ගන්න ඕනේ. ඔය අයම හොද වෙන්නේ. ඔයගේ අමාරුවක් තියෙනවා අනිත් අයව හදනකොට ඒකත් ඒක විශ්ව දැන් තමයි බලන්න තේරෙන්නේ අම්බෝ කියලා. ඒකෙදි එතකොට ආයෙ නිකන් හැමලීම යකා මූඩ් එකෙන් තමයි යකා දාගෙන ඉන්නේ. යකා වෙස්මුණ දාගෙන ඉන්න වෙනවා. මොකද ඒකත් එපායට හැබැයි වෙස්මුණ දාගෙන යකාව ඉන්නේ කියනවා. ඕක අමතක වෙලා පොඩ්ඩක් කළා ඇයි ඇත්තටම යකා. වෙස්මුණ දාගෙන ඉන්නේ කියන වාසේ. ඉතින් ඒ නිසා ඔක විකාර කරදරේ ඉඳ තව කෙනෙක්ගේ ආත්මය ලැබෙනවා කියන්නේ සපක් නෙමෙයි. තව කෙනෙක් අම්මෝ මගේ ජීවිතේ ඔයාලට පූජා කරනවා නෑ නේ. ඉතින් න්යා මල කරදරයක් නේ. ඉතින් ඕක දියෙන්නේ මහා අමුතු ගොම් වැඩේ කරන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේක මහා කරදරයක්. අන්තිමට මේ ඒ නිසා කොහොම හරි ගමන්නේ මම ඔය කඩකුණු න්යාම්ලු කියන කවදාරි ශිෂ්‍යව හදන්න කියලා තමයි ගුරුවරයා හැදෙන්නේ. ශිෂ්‍යව හදන්න කියලා කවදාරි ගුරුවරයා නිවන් දකින්න තේරුම් ගන්නේ මේ මොකද්ද කියන්නේ මේක. ඉතින් ඒ නිසා මේකේ තියෙන පරිප්පුව මේකේ තියෙන කාටු ඒ නිසා විසුණුට පේන්නේ අම්මෝ දෙසිය ගොඩක් ඉන්න මහා ගුරුවරයෙක්. එයාගේ පැත්තෙන් තමයි දැන් එයා කරන පරිප්පුව. එයාගේ නිදාසේ නිකන් ඇලේ පැල්ලා ගගේ පැල්ලා ඉතින් තියෙන දෙන දෙයක් කාලා හිතෝ ජීවිතය අයින් වෙලා. ඒ කන හේතු මොකද? ඒ නිසා අපි තේරුම් ගන්නවා තමයි මගේ ආත්මය පූජා කරනවා කියලා එයාට තව යන්නේ පාරුණාගේ වැඩක් තමයි. ඒ නිසා ඒක ලොකුමකට ගන්නෙත් නෑ අපි. හැබැයි මම ජීවිතය පූජා කරනවා. ජීවිතය පූජා කරන ඕන විදිහට මේක අඹන්න. ඕන විදිහට මේව ආත්මය පූජා කරලා පරමෝද්‍යයට ඕන විදිහට මේක අබලා හදන්න හදන්න. අනේ එහෙම කළොත් මට තීරණයක් ගන්න බෑ. මට කිව්වද මට යන්න කියලා මට කිව්වොත් මේක කරන්න කියලා මේක. ඒතකොට මම ගැන ඩිසිෂන් ගන්න එක අතහැරලා තියෙනවා. මම ගැන තීරණ ගන්න එක අතහැරලා තියෙනවා. මම සම්පූර්ණ භාරතිය දින බුදුරට. උනාට කියන දවසට ඉච්චා. අනේ එතකොට එතරම්දි තියෙනවා මේ කතාවට පොඩි ලේසි ගතියක්. පොඩි කපටි ගතියක් තමයි හැබැයි පොඩි ලේසි. පොඩි ලේසි මොකද මම නෙමෙයි ඩිසිෂන් ගන්න. මම සරෙන්ඩර් වෙනවා මම යටත් වෙනවා. ඔන්න තීරණ ගන්න ජීවිතේ දුන්නා. හැබැයි ඒකට ලොකු නේද? ඒක හරි අමාරු ඒක වැඩ. කවයි ගන්න ලේසි නෑ නේ සම්පූර්ණ තමම දෙන එක. තමගේ ආත්මයම තව කෙනෙක්ට හෙල්ප් කරන්න දෙන එක. ඉතින් එක්කෝ ඒක එහෙම කරලා ජීවිතේ පූජා කරලා දැන් ඉතින් මට මේක පාර වුණා, සුදකලා වුණා, එපා වුණා කරන්න දෙයක් නෑ. මට ඩිසිෂන් ගන්න බෑ මොකද මම දීලා ඉවරයි ජීවිතේ. මම මගේ ආත්මේ ගුරුවරයාට පූජා කරලා තියෙනවා.
ඒ නිසා කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් කාපම් බැහැ නම් ඒත් කාපම් තමයි. පුළුවන් නම් කරා බැහැ නම් යනවා කියන්නේ බැහැ. මොකද පුළුවන් නම් කරා බැහැ නම් යනවා කියන්නේ බැහැ. දැන් ජීවිතේ දුන්නා. කියලා එකක් ඒ වගේ පොඩි ක්‍රමයක් කරා අපිට අවශ්‍ය නම් පුළුවන් ඔය වගේ මූඩ් එකේ එද්දී පොඩක් අර ශ්‍රද්ධාව තුළ පිළිටලා වගේ දෙයකින් මොතලින් ටිකක් ගොඩ යන්න පුළුවන්. දිගට දිග ගන්න නෙමෙයි ඔය කාලෙට එන එක. එහෙම නැත්තම් සමහර වෙලාවට භාවනාව හරියාගෙන ඉද්දී ඔය පණිවිඩ භාවනා කියලා දිනවා. ඒක අර ආනන්ද හාමුදුරුවෝ මෙහිණියාරාමයට කියලා බණ කියලා ආවද සාරිපුත් ආනන්ද කොහොමද මෙහිණියන්දගේ භාවනාව? උත්තර සතිපට්ඨානෙ වැඩිනවා. බුදුහාර මෙහෙට පණිදාය භාවනා අපරිදාය භාවනා කියලා දුන්නා. මම එහෙම දෙයක් දන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඔය වගේ එක දිගට භාවනාව ගැඹුරට මේ හුදකලාව වැඩෙද්දි මේ හුදකලාවේ මෙහෙම ගැඹුරට යද්දී මෙන්න මේ වගේ එපා වෙන ගතියක් එනවා. නුරුස්නාවක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ වෙලාවකදී ගුරුවරයා මොකද කරන්නේ? හිමීට අර භාවනාවත් එක්ක යම් ක්‍රියාකාරකම් වල දානවා යාළුවා. ඒවල සම්පූර්ණ ලෞකික වෙන්නේ නැහැ. නැත්නම් අර ශිෂ්‍යයා බලන්න තනි කර මේ ඔක්කොමයි වෙන්නේ. මහාන ගමනුයි වෙන්නේ භාවනාදී දින අයලා ආයෙ ගිහලා කොහෙ හරි බැදලා උඩ පටා දාගන්න යනවා. ඒ ඉඳ ගුරුවරයා කරන්නේ එච්චරම ඕලාරික වෙන්න දෙන්නේ නැතුව. එච්චරම ලෞකික වෙලා අවවාර කර පරිපූර්ණ ජීවිතේ යන්න දෙන්නේ නැතුව පොඩි දෙයක් සමහර පොඩි ක්‍රියාකාරකමක් දෙනවා. මොකක් හරි වැඩක් දීලා හරි. එතකොට යාගේ අර එන්න යාගේ ඉතර බැලන්ස් වෙන්න ගන්නවා. කායික ක්‍රියාකාරකම් එක දැන් අර ඉද්දි අර එන්න පුදකලාවාට තියෙනවා. හැබැයි අර ක්‍රියාකාරකම් වල සිහිය දාගෙන යද්දී පොඩ්ඩක් මනස තියෙන මේ සමතුලිත ගතිය කරේ පාවිච්චි ගතිය නැතුව කරනවා වැඩේ. අර ක්‍රියාකාරක ඇක්ටිව් ක්‍රියාකාරකම් එක්ක අර නිකන් ආපෝද බැලන්ස් එකට ආයෙ අර මනස සමතුලිත වුණාට පස්සේ ඊළඟ ආයෙ අර කරන්නේ කරනවා. ඒ වගේකින් අර ගුරුවරු දන්නවා. දැන් මෙයාට වෙලා තියෙන මේක දැන් මේ වෙලාවේ පොඩ්ඩක් කියාව සාමාන්‍ය විදිහට බැලන්ස් කරන්න ඕනේ කියලා. අපි කරන්නේ ඒක අපි ගණිත වල නේද බැඳෙන්න යනවා. අපි ගිහලා මොනවා හරි දා ගන්න ඕන කොට එක ආයෙ ගිහලා එළියට බලලා ආයෙ ඉගෙන ගැලවෙන්න බැරිනවා. ඉතින් ගුරුවරු සමාජලාට මේ උපක්‍රම පාවිච්චි කරලා ඔය වගේ තැන්වලදී ශිෂ්‍යයව ටිකක් සමහර විට නිකන් පොඩි නිකන් වැඩවලට වගේ තැන්වලට දාලා පොඩ්ඩක් බැලන්ස් කරන එක ඉතින් අවශ්‍ය. ඒකයි ගුරුවරු ගන්න දෙයක්. ඉතින් ඒකත් හොඳ දෙයක්. ඒකයි මම කියුවේ එහෙම එක ආවට කමක් නැහැ. බලන්න ඔබ දීර්ඝ ඔය භාවයලස්ස වැඩ කරද්දි මේ ටයිම් ටේබල් එක යනවද පුළුවන් මට. මම බණහන් දෙනවා භාවනා කරන්න එනවා. මේ වට්ටික කරන් යනවා. ඊට කිව්වට අයියෝ දැන් නම් ඇරි දැන් පොඩ්ඩක් එළියට ගිහින් අර ඔයාලට පොඩි ටෙස්ට් එකක් ගන්න. ඉතින් ගන්නදි කියන්නේ යන්නේ මොකද? තේරෙනවනේ මේ වැඩ කරගෙන යන්නේ. මං ගෙදර කියනවා දැන් ඔබ ගිහිල්ලා ඉතින් වැඩක් තියෙන දෙයක්ද ඔබ? Taman දන්නා වැඩක් තියෙන දෙයක් නෙමෙයි. කාරණයක් නෙමෙයි. කියලා පොඩ Taman මේක විමසලා. අරක ටික කාලයක් ගෙද්දී ඉතින් අර මං කියන්නේ ඊට පස්සේ අපිට ඔය පොඩි කාලේ හොදකලා මූඩ් එක අයින් කරාට පස්සේ හැබැයි ඕක මේ මෙන්න ඔබ ආයෙත් ওই චක්‍රය එනවා. ඔය කාය සංස්කාර ගෙවිත් තමයි ඔයගොල්ලෝ මොකද කරන්නේ තියෙන්නේ. කායකත් එක බැඳෙනවා ඊට පස්සේ සිත් සංස්කාර ගෙවිත් ඔය වගේම අසිතිවිලි ඔක්කොම නැති වෙනවා. කය දැනන්නේ සිතිවිලි නැති අවස්ථාවේදී ආයෙත් ඕකම ආයෙත් අරගෙන තමයි කරන්නේ. සුවාදාන ටික ඒ අරමුණු නැතිව ඉන්න. අරමුණක් නැතුව අනාගතයක් නැතුව ටාගට් එකක් නැතුව ඉන්න පොඩ නිකන් උරු කරන්නේ. ඒක වාඩ මේක නිකන් අමාරුයි. මේක අර උරු නෑ නේ ඉතින් මොකද මේ ටික මේ මරණයක් නේ. මමත් ඒ වැද්දෙන් බැලුවොත් මේ මැරෙනවා මන් ටික. දැන් මේ මරණේ බාරගෙන ඉලක්ක කරන්නේ. මම මේ පණ පිටින් ඉද්දිම මගේ මරණයට පේස් කරනවා. මරණය කියන එක්ස්පීරියන්ස් එක ඒ කියන්නේ විපස්සනාව කියන්නේ මරණය. මේ මරණය තමයි බාරගන්නේ ශිෂ්‍යයා. ගුරුවරයා දෙන්නේ මරණය ඔබට. මරණයට හැල් කරන මරණයට කම්පා නොවි මරණයට බය නොවි කොහොමද මරණය බාරගන්නේ හැටි තමයි මේ විපස්සනාව ටික උගන්වන්නේ. හැබැයි මරණය එහා පැත්තේ තියෙන අමරණියත්. හැබැයි අමරණියත් ලබන්න බෑ කිසිම කෙනෙක්ට මරණයට මුණ නොදී. තමන්ගේ මරණය හරහාම යන්න වෙනවමයි. ඒක බය දෙනවා. ඉතින් මරණ බයට මුණ දෙන්න වෙනවමයි. කවුරු කොහොම ගියත් කොහෙන් ගියත් මරණ බය හරහා යනවා. මරණය තමන්ගේ බුද්ධත්වයේ මරණය කියන බය එනවා. ඒ බයට මුණ දෙන්න මම ටෙක්නික් ටික අදාළ ශ්‍රද්ධාව
ජීවිත පූජා කරලා තියෙන එක. ඒක ටයිම් ටේබල් එක කරන්නේ නැතුව ඉන්නේ. එහෙම නැත්නම් අර ගුරුවරයෙක් විදිහට යම් පොඩ බැලන්ස් කර අර පාට යන්න බය නම් පොඩ අර කරලා ඉතින් කොහොමද මේ කතාවට යනවා නම් මේ කතාව තුළ තියෙන්නේ මරණයම තමයි. ඒක අපි ඒකකින් ඔබ මුලින් කිව්වොත් තව දෙන්නේ නැහැ. මුලින් කියන්නේ ඔබ ඇවිල්ලා පොඩ්ඩක් තොප්පිය වෙන්නට පස්සේ තමයි ආ ඒක මොකද කතාව මේකේ. මේකේ තියෙන්නේ මෙන්න මේක ඔබයක් තියෙන්නේ. මේක මේ නිවන ලැබෙනවා අරමුණට ආවට ඇත්ත කතාව නිවන බොරුවක් නෙවෙයි. හැබැයි ඔබට උදේට යන්න තියෙන්නේ ඔබ මැරෙන්න මේවා. ඒ කියන්නේ මේ ඔයා දැන් මේක දැන් නිවන කියන්නේ නිදාන කියන්නේ. ඔයා ආවේ නිදානේ ගන්න. නිදානේ නෙමෙයි. ඒකවල මම දැන් බාහිරලා. මං කියනවා ඔයාව දෙන්න මට ඒකවල නිදාන දෙනවා. ඔයාට ඒකවල ඔයාව දෙන්න වෙනවා. වැඩේ තියෙන්නේ ඔයාව දීමයි නිදානේ එකට. මේ පැත්ත ඔයා 50ක් දුන්නොත් ඔයාව නිදානේ 50යි වගේ. ඔයා 100ක් ඔයා දෙනවා 100 නිදානේ. නේද? නිදානේ ගන්න කෙනා නෑ. ඒ ගන්න කෙනා දෙවිවල. අන්න එකයි කේස් එක. මේ කියන්නේ මේ නිවන කියන කතාව ඒක නිකන් ඩොලර්ස් වලට මාරු කරන්න බෑ. ඒක මේ කුකුලෙක් බිලි දුන්නට බෑ. වෙන ප්‍රාණයක් දුන්නත් බෑ. තමන්ම දෙන්න ඕනේ. මාවම දෙන්න ඕනේ. කියන්නේ මාව දීමයි නිවනයි එකට තියෙන්නේ. ඒ නිසා අපිට නිකන් නිවනත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒකත් එක්ක පොඩක් පගාවක් දෙන්න බෑ. එක පොඩි ෂේප්මන්ට් එකක් දාන්න බෑ. ඒ කියන්නේ හරි. මෙන්න විශේෂ එක ඔයාව දෙන්න. ඔයාව දෙනවා කියලා මම දුන්නොත් මම නිවන හම්බෙයි කියලා ඒක මම දුන්නටවත් එහෙම කරන්නේ. ඒකනම් දීලා නැහැ. ඉතින් මෙන්න මේ වගේ ඒකයි මම මේ නිවන කියන කතාව මිනිස්සු හිතට කරන කතාවක් නේ. දන්නවනම් මිනිස්සු එන්නේ නැහැ. මේක ඇත්තම කතාව දන්නවනම් මේක ඇත්ත මොකද්ද කියන එක මිනිස්සුන්ට තේරෙච්ච දවසට මොකද්ද මේ හැබැයි ලෝකෙ උතුම්ම දේ හම්බ වෙනවා. ඒක බොරුවක් නෙමෙයි. ලෝකෙ උතුම්ම මිනිස්සු හැමෝම හැබැයි ශ්‍රේෂ්ඨම දේ දෙන්න පොඩි දෙයක් කැප කරන්න බෑ. මුළු ආත්මෙම කැප කරන්න. මුළු ජීවිතේම වෙනින් කැප කරන්න. නැතුවනම් ඒ නිසා අන්තිමට ජීවිතේම ඉල්ලනවා. ආත්මෙම ඉල්ලනවා. ඉතින් මේක ජීවිත ආශාව තියෙනවා නම් අපි කියන්නේ අම්බුක බය නම් සෝම්නල කියලා ගන්න එපා. දුවන්න වෙනවා යකා එද්දි. යක්කුන්ට බය නම් එදා බය නැත්තම් එන්න. බය නම් ඒත් එන්න. අඬා ඒත් කමන්නේ බය දෙනී හරි කමන්නේ එන්න කියලා තමයි කියන්නේ. මොකද වෙන ක්‍රමයක් නෑ. බය නැති බය ඉක්වත් මොනව කරන්නද? බය වෙවි අඬා හරි මේක යන්නේ වෙන විදියක් නෑ ගැලවෙන්නේ. මේ මොක්ෂයට මේ මරණයෙන් අවරානිතර යන්න මරණය කෑල්ල පස්නෝ කරන්න වෙන අපි ඔක්කොට. ඒකෙදින් එක එක්කිනා ඒකට මොන දෙන විදි වෙනස්. ඒක අපි කියන්න බෑ මම මොන දෙන විදිහට ඔයා මොන දෙයිද? තව කෙනෙක් මොන දෙයිද? ඒක අපි දන්නේ. හැබැයි කාටවත් එකම දෙයක් මරණය කියන දේ මේක කියන විදි බෙස්ට්. ඒක අපි දන්නේ. ඒ වගේ හැබැයි මරණය හරහා යන්නේ. ඒ ඉතින් මම කියන්නේ hinaවෙලි දෙල්ල කැපිලා වගේ යන්න කියලා. කහා ගන්න ඕනේ පොඩ්ඩක් ඉතින් දන්නවනේ කොහොමද මේ යන්නේ මැරෙන්නේ කියලා ටයිටනික් නැව ගිල වෙලා දැනගත්තනේ. ඒ විනාඩියට කිව්වනේ අර කවිතා මේ නැව ගිල වෙනකන් අර වාද සංගීත බාන වාදනය කරන්නේ. ඉතින් නැව ගිල වල බෑන්ඩ් කියන්නේ. අන්න ඒ වගේ කොහොමද මේ ආවනම් මේකට මේක දැනුණා නම් මැරෙනවා. ඕකේ බයලා නන්න නැතුව පොඩ්ඩක් සින්දුවක් අහගෙන පොඩ්ඩක් ජොලියකින් මැරෙන්නේ. කොහොමද මාරන්න අපි යන්නේ? කොහොමද මේ කතාව වල අපි සීල් එක වැදලා ඉවරයි අපිට මැරෙන්නේ. මම ඉල්ලුවා නම් නිවන මම ඉල්ලුවේ මගේ මාරන්නේ. එහෙනම් මම ප්‍රැක්ටිස් කරා නම් මට දවස් වල මන්දරේ වැදුවා නම් දේශනාව අහුවා නම් දේශනාව කියන දේ ප්‍රැක්ටිස් කරා නම් හම්බෙන්නේ මරණේ ඉස්සරහට දෙන්නේ මරණේ නිවන නෙවෙයි. බාහිරය එන්නේ එවිලා ඉල්ලන්නේ මේක දීපා. දොරපදේනේ දීපා. දොරපදේනේ ජීවිතේ. ඉතින් ඒක තමයි මම මේ කාලේ ඒකට තමයි ලෝකේ ධෛර්යයම තියෙන වැඩේ. ඒක මිනිස්සු දුවට මේක මේ කාලවල ඉන්න මේක ලේසි වැඩක් නෙමෙයි. එහෙනම් ඔය කියන ඔක්කොටම ඇවිල්ලා කරන්න පුළුවන් ගන්න නේද? ඔකොච්චර ලේසි නා. ඇවිල්ලා ඉඳ බලන්න ගන්න කවුරුදෝම සම්පූර්ණ තරම් දෙවන්නේ අපේක්ෂා නැතිව ඔය ජීවිතේ ගත කරලා බලන්න නේද? එතකොට තේරෙයි ඒක කොච්චර අපහසුද. ඒක කොච්චර හයියක් වුණාද. ඒකට නැත්තම් මේක හරි බොලද හිතන්නේ මේක කොහෙන් හරි ගිහලා පුටුවක් පාගන්න බලන්න. ඔය කියන්නේ යන්න බලන්න. ඉතින් ඒකයි එච්චර වඳින්නේ මේක මේ වැඩේ ඉන්නේ මිනිස්සු. මේ කතාව කරන මිනිස්සු ගරු කරන්නේ මේක මිනිස්සුන්ට කරනවා. හැමෝටම කරන්න බෑ. මොකද ඒක පිස්සුවයි බුද්ධත්වයයි මුද්දත්වයයි අතර පොඩි රේඛාවක් තියෙනවා. අපිම සියුම් ගයක් තියෙන කොයි වෙලේ අපි පිස්සුවට වැටෙයිද? පිස්සුව තේරුම් ගන්න බුද්ධත්වයට වැටෙයිද දන්නේ. ඉතින් ඒක හරිම සියුම්.
එන්නේ පාත් එක සිවුම් වෙන්න ගන්නවා. හැබැයි මම කියන්නේ බය වෙන්න දෙයක්වත් මේ කිව්වල ආවාස බයක් ඕනේ නැහැ. කොහොමද අපිට සීල් එක වැඩි වෙනවා නම් කරන්න දෙයක් නැහැ. ඔය ඊයත් ඔක යන්නේ බෑ. ඔය සීල් එක වැඩිලා තියෙනවා නිවන් කරන්න අපිට මේක ෆීල් වෙලා තියෙනවා නම් කවුරු මොනවද ගැලවෙන්න බෑ. එහෙනම් ඒක මේ දඬුවමකට යනවා නෙමෙයි. දඬුවමෙන් නිදහස් ඉරෙන් ගලවන්න හදන්නේ. මේ මමත් කියන ව්‍යාජයෙන් ගලවන්න හදන්නේ. ඉතින් අර වැඩි කාලයක් ව්‍යාජයක් දාලා ඉතින් මොකද ගලවන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. ඒ ඉතින් බොරුව දාලා ඉතින් බොරුව ගලවන්න ගියාම දැන් ඇත්ත අයින් කරනවා ඒකට මේ. මට වෙන්නේ මගෙන් ගන්න ඇත්ත මගෙන් අයින් කරලා මාව අයින් කරන්න යනවා. ඔබ නෙමෙයි අයින් කරන්නේ ඔබ කියලා හිතාගත්ත ව්‍යාජය. ඔබ හදාගත්ත බොරු ලෝකේ. ඒවා තමයි ගලවලා ඉතින් අර වැඩේ තියෙන්නේ අපිට තේරෙන්නේ නැහැ ඒ ව්‍යාජේ ඉඳලා ඇත්ත තමම දැනගන්න තැන අතර මාරු වෙන සංදිස්ථානයේදී කොහොමද ඒකට මොකද කොහොමද ඒ ටයිම් එක ගෙවා ගන්න ඒ මුකුත් නොකර ඉඳිලා කියන එක මුකුත් නොකර යන ගෙවෙන්න දෙන්න එක ඒ කෑල්ල තමයි ඔය කියන සාධුවික ප්‍රශ්න ටික ඔක්කොම ඊට පස්සේ සම්පූර්ණ තමන් බවට පරිවර්තනය වෙනවා පූර්ණ හොදකලාවට කියනවා ඊට පස්සේ දෙවි පිළිච්ච බවක් ඊට පස්සේ මොනවා කවුරුත් ඕනේ නැහැ කිසි දෙයක් ඕනේ නැහැ මම ඕනේ නැහැ අර පිළි ආයෙත් මරණයක් ඉපදීමක් කතාවක් නේද එතන ඕනේ හැඩයක් ගන්න පුළුවන් ඕනේ හැඩයක් ගන්න කිසිම හැඩයකට නෑ වතුර කිසිම හැඩයක් ගන්න කිසිම හැඩයක ඉන්නේ නැහැ එයා ඕනේ හැඩයක ඉන්න පුළුවන් ආයෙ ඕනේ ඉපදීම මරණයකින් අදාළ නැහැ ඇත්තටම ඉතින් යාට පස්සේ අපි ආයෙ උපදින්නේ නැහැ කියන වැඩ ඉපදිනවා මැරෙනවා කියන සීමාව අවබෝධ කරගන්න. එතකොට ආය මොඩියකට යනවාද ආය මොඩියකින් එනවාද කියන එක ඒක අදාළ නැති කතාවක්. එතෙන්. මොකද ඒ අවබෝධය කියන්නේ එක. වෙනම කතාවක්. ඒ ප්‍රත්‍යක්ෂය කියන කතාවේදී ඉතින් මම කියන වැඩි උත්තර දාගෙන තෝරෝල් කරන්න යන්න එපා. දැන් මම ගොඩාක් දේශා සාරම්මන ගියාට පස්සේ ආය මොඩියකට එන්න පුළුවන් කියලා කතාවට ගියාට පස්සේ නිකන් කීන කර ගන්නවනේ කතාව. ඊට වඩා දැනට මැරිලා බලමු අපි මොකද්ද ආයේ ඊට පස්සේ බුදු වෙනකන් යන්න ඕනද නැද්ද කතාව. ඒක එදිනින් පස්සේ කතාව තර්කයෙන් යන්න එපා. එදිනින් පස්සේ කතාව අත්දැකීම් යන්න. ඉතින් තමන්ටම තේරෙයි කතාව දැන් ඉස්සෙල්ලා අපි මැරෙමු. hina වෙවි මැරෙමු. ඉතින් එච්චරයි. hina වෙවි මැරෙලා යන්න ඉවරයි. සතුටින් මැරෙන්න බය එනවා. බය දෙපැත්තකින් බය හරි කමන්නේ මැරෙමු. නේ බය හරි කමන්නේ මේකට මොන දෙන්නේ.